සංචිතවල ඩොලර් නෑ, සාක්කුවල රුපියල් නෑ. අනික් පැත්තෙන් හාල් පොල් සීනි එළවලු මේ ඔක්කොම සෑහෙන ගණන් ගිහින් ඒ නිසාම තනිව ගමක් නගරයක් විදිහට අවසානයේදී රටක් විදිහට අපි ලොකු ආර්ථික අවුලක ඉන්නවා. හැබැයි මේ ආර්ථික අවුලෙන් රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේත් ඔබට මට අපටමයි. ඒ සඳහා ඔබට මට අපට සිදු වෙනවා ව්‍යවසායකයෙකු ලෙස හිතන්න. ව්‍යවසායකයෙක් කියන්නේ බිස්නස් එකක් කරන කෙනෙක්ම නෙමෙයි. අපිට අපි කරන රැකියාව ඇතුළෙත් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. එහෙව් ව්‍යවසායකත්වය යනු කුමක්ද? ව්‍යවසායකත්වය සහිතව හිතමින් ව්‍යවසායකයෙකු ලෙස හිතමින් ව්‍යවසායක් පටන් ගන්නෙ කොහොමද? ඒ පටන් ගන්න ව්‍යවසාය දිනුම් කණුව කරා අරන් යන්නේ කොහොමද? පහුගිය වැඩසටහන් 20ක් 25ක් තිස්සේ අපි ඒ පිළිබඳ විවිධ කෝණවලින් සාකච්ඡා කළා. අදත් අපි ලෑස්ති වෙන්නේ අදහසක් ඇතිවන අවස්ථාවේ සිට ව්‍යවසායක් පටන් අරන් දිනුම් කරුව කරා යනකම් මේ ගමනේදී මුහුණ දෙන්න වෙන විවිධ ප්‍රශ්න එකක් හඳුනා ගන්න, ඒ ප්‍රශ්න දිනන්න දිරිගන්න සහ ප්‍රශ්න වලින් එළියට එන ගේට්ටු හොයාගන්න. අපි ආරාධනා කළා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයාට. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා ජාතියේ මහා පහන්තැඹ ලංකා බැංකුව නියෝජනය කරමින් සහකාර මහා කළමනාකාර විමර්ශන රුවන් සමරක්කොඩි මහත්මයාත්. ආයිබෝවන් ඔබ දෙදෙනාටම. මහාචාර්යතුමාගෙන් මම පටන් ගන්න කල්පනා කළා. ව්‍යවසායකයන් අද මුණ දෙන ප්‍රශ්න නේක විදයි. එක පැත්තකින් අර මම පටන් ගන්නකොට කිව්වා වගේ රටට ඩොලර් නැතිකමම ව්‍යවසායකයන් මත ලොකු බරක් පටවලා තියෙනවා. ඒ නිසා දැන් සමහර ආනයන අමුද්‍රව්‍ය රටට එන්නේ නැහැ. ගෙන්වා ගන්න විදිහක් නැහැ. සමහරට රුපියල් තිබ්බත් ගෙන්වා ගන්න විදිහක් නැහැ. ඒ නිසා අමුද්‍රව්‍ය හිඟයි. තියෙන අමුද්‍රව්‍ය වල මිල වැඩි. එතකොට පිරිවැය ඉහළ ගිහින්. මෙහෙම ප්‍රශ්න ගණනාවක ව්‍යවසායකයන් ඉන්නවා. සත්‍ය වශයෙන් ඔබ ව්‍යවසායකයන් අසුරු කරන කෙනෙක්, එයාත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. මොනවද මේ වෙලාවේ ව්‍යවසායකයන් මුණ දීලා ඉන්න ප්‍රධාන ප්‍රශ්න? ඔව් ඇත්තටම දිල්ෂාන් මේ අවස්ථාවේ රටේ ආර්ථික අර්බුදයක් ගැන අපි කතා කරනවා. මොකද 2019 පාස්කු ප්‍රහාරයක් ආවා. ඊට පස්සේ 2020 21 දැන් කොවිඩ් අර්බුදයක් එක්ක තියෙන්නේ. ආර්ථිකමය වශයෙන් ලොකු ගැටලුවක් තියෙන ව්‍යවසායකයන්ට. අර දිල්ෂාන් කිව්වා වගේ එක දොරක් වැහෙනකොට දොරවල් ගොඩක් ඇරෙනවා. ඒකම දැන් ව්‍යවසායකත්ව කරන්නේදීත් ඕක හරිම සරල උදාහරණයක් තියෙනවා. එක අපි කියනවා එක නොලෙජ් මැනේජ්මන්ට්. ඒ කියන්නේ එහා දැනුම සම්බන්ධ මේ කන්ෆරන්සස් කරන ආයතනයක්. ඒගොල්ලන්ට COVID-19 ගැටලුව ආවා. COVID-19 ගැටලුව ආවම ඒගොල්ලන්ට 45ක් සේවකයෝ කොහොමද බලාගන්නේ? ලොකු ඉෂුව එකක්. ඒගොල්ලන් ලොකු ගැටලුවක්. හැබැයි එතකොට මොකද ඒගොල්ලන් කරේ? ඒ කාලේ තමයි අර ඔන්ලයින් ඩිලිවරි සර්විස් එක ඉතින් මොකද කරේ? අර ටයි කෝඩ් ටික ගලවලා මැනින් මාකට් එකට ගිහිල්ලා එළවලු පළතුරු ටිකක් අරගෙන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් හදාගෙන ඒගොල්ලන් ඒක කරලා අර සේවකයෝ 45 ආරක්ෂා කරා. මේක මම හැම වෙලාවෙම හිතන්නේ ඒක ඔපචුනිටි එකක් කියලා දිල්ෂාන්. දැන් අනිවාර්යයෙන්ම ඒක හරිම වැදගත්ම දේ තමයි අපි කොහොමද ඒක කියවන විදිය. හැම වෙලාවෙම ඒ කියන්නේ ඒකට සාප කිරීමක් කරන එක ඒක ගැටලු ගොඩක් තියෙනවා. හැබැයි ඊට වැඩිය නිර්මාණශීලීත්වය කියන එක නව්‍යතාවය යොදා ගැනීම කියන එක ඒක ගොඩක් හොඳ උදාහරණයක්. මොකද අර වෙලාවේ මම හිතුවනම් ඒ ආයතනයේ කොන්ෆරන්සස් ටික ඕගනයිස් කරන ආයතනයක අපි හිතුවනම් මේක සේවකයෝ ටික ගෙදර යවලා නෑ ඊට වැඩිය ඒගොල්ලෝ වෙනස් විදිහට හිතුවා. මේ වෙලාවේ ආවේ ඔන්ලයින් ඩිලිවරි, මේ වෙලාවේ මිනිස්සු ඉල්ලන්නේ වගේ දෙයක්. ඊළඟ මැනින් මාකට් එකට පාන්දර 4:00 ගිහිල්ලා කොට කලිසමක් ඇඳගෙන ගිහිල්ලා යම් ඒ කියන්නේ එතන තියෙන පොඩ්ඩක් අර දැන් අපි අර සේවකයෝ ගැන හිතන්න එපයි. රට ගැන හිතන්න එපයි. ඒ කියන්නේ ඒක අපි හැම වෙලාවෙම වටහා ගන්න ඕන වැඩේ තමයි දිල්ෂාන්. මේ අර්බුද අවස්ථාවක් තුලදී අපට ඔපචුනිටිස් අවස්ථා ක්‍රියේට් වෙනවා. හැබැයි ඒක කියවනකොට හරිම වැදගත් වෙන එක තමයි අපි කොහොමද ඒක කියවන්නේ. ඒ කියවද්දී විශේෂම දේ තමයි දැන් මේ රටේ මේ ප්‍රශ්න ගොඩක් තියෙද්දී අපිට හොඳටම තේරෙනවා නව ව්‍යවසායකයෝ බිහිවීමෙන් පවතිනවා. ගැටලු තියෙද්දි කොහොමද ව්‍යවසායකයෝ බිහි වෙන්නේ? එහෙනම් මොකක් හරි මේකේ වෙනසක් තියෙනවානේ. ඒකට හේතුව තමයි සාමාන්‍ය පුද්ගලයෙක් එක්ක කතා කර කර ගියාම රස්සාව කරන ගමන් හවස මොකද කරන්නේ? ගෙදර යනකොට මොකද්ද මොකක් හරි පිග්මි එකක් හරි මොකක් හරි යා කරන්නේ තමන්ගේ එකේ යන එක්කෙනෙක්ව දාගෙන යනවා. මම එව්ව ඇයි කියලා. නෑ සර් දැන් මට ඇල්ටෝ වාහනයක් තියෙනවා. මම හවසට ඒකේ යන්නේ මම යන්නේ වත්තලට නම් මම එතනට පිග්මි ගියා. මගේ ලීස් එක පොඩ්ඩක් ගෙවා ගන්න පුළුවන්. ඔය අපි කියන ඔන්ට්‍රප්‍රෙනියල් මයින්ඩ්සෙට් එක කියන එක මේ දිල්ෂාන් හරි වැදගත්. සමහර අය හිතනවා ඇත්තටම ව්‍යවසායකත්ව මයින්ඩ්සෙට් එක කියන එක තියෙන්න ඕනේ ව්‍යවසායකයන්ට විතරයි කියලා නෑ. රජයේ රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැම කෙනාටම ඔය ඔන්ට්‍රප්‍රෙනියල් ව්‍යවසායකත්ව මයින්ඩ්සෙට් එක හරිම වැදගත්.
එහෙම නැතුව මේක ව්‍යවසායකයෝ සතු විය යුතු ගුණාංගයක් නෙමේ. රටක් ජාතියක් හැටියටත් අපිට අන්න ඒ විදිහට මයින්ඩ්සෙට් එකක් හැටියට හිතන්න පුළුවන් නම් අර මට හිතෙනවා අර අපි ගොඩක් වෙලාවට අපි දකිනවා UGC එකේ ඉස්සරහට වෙලා දරුවෝ කෑ ගහනවනේ රස්සාවල් දියව් කියලා. හැබැයි ඊට වැඩිය වෙනස් ගමනක් යන්න මේ හොඳම අවස්ථාව කියලා තමයි දිල්ෂන් මම හිතන්නේ. හැබැයි දැන් ඔබතුමා කියනවනේ එක විදිහකට කැපකිරීම කරන්න සමහරවිට සිදු වෙයි කියලා. දැන් අර සම්මන්ත්‍රණ සංවිධානය කරපු සේවක මණ්ඩලයක් ටයිකෝට් ටික ගලවලා කොටකලිසමක් ඇඳගෙන මැනින් මාකට් එකට ගියානේ. හැබැයි එහෙම කැපකිරීමක් ඉල්ලා සිටිද්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් රටක් විදිහට හිතන්න කියලා කිව්වනේ. රටේ ලොකු තැන්වල අය අපිව බලා කියා ගන්න පත් කරනු ලැබ ඉන්න අය සැප විඳින අය එහෙම ඒ අය කැපකිරීම කරන්නේ නෑනේ. ඒ අය සියල් සැප භුක්ති විඳිමින් අපිටනේ කැපකිරීම කරන්න කියන්නේ. අපි මොකටද කැපකිරීම කරන්න කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව් දිල්ෂන් එක හොඳ ප්‍රශ්නයක්. පුරවැසි වගකීම කියන එක හරිම වැදගත් දිල්ෂන්. අපි පුරවැසි හැටියට අපි ශක්තිමත් නැහැ. ජාතියක් හැටියට පුරවැසි හැටියට අපි ශක්තිමත් නම් ඔය දේශපාලන බලාධිකාරිය ඔය කියන අපි කියන ඔය පිස්සු කරන වැඩේ කරන්න බෑ. දේශපාලන බලාධිකාරිය දන්නව පුරවැසි ශක්තිමත් නැහැ. පුරවැසියෝ හැම වෙලාවෙම කරන්නේ යම්කිසි දේවල් ඉල්ලලා එහෙම නැත්නම් යම්කිසි දෙයක් මත යැපෙන කට්ටියක් කියලා. ඒක නිසාම තමයි ඒගොල්ලන් ওই ගැටලුව ওই වගේ දේවල් කරන්නේ. හැබැයි පුරවැසියෝ ශක්තිමත් නම් හැම පුරවැසියට පුළුවන් නම් කකුල් දෙකෙන් හිට ගන්න. හැම පුරවැසියෙන්න පුළුවන් නම් අර වගේ ප්‍රශ්නයක් ආව මේකට මුහුණ දෙන්නේ නව්‍යත හැතුව මුහුණ දෙන දේශපාලන බලාධිකාරියවත් බලනවා කල්පනා කරලා බලනවා නෑ මේගොල්ලන් දැන් ශක්තිමත් අපට අර වගේ දේවල් කරන්න බෑ කියලා. අර අපි කියන්නේ අර පටිසෝතගාමී චින්තනය කියන්නේ. අපි හැම කෙනාම කතා කරන්නේ අපි සාමාන්‍ය යන එක උඩුගම්බලා යන විදිහේ චින්තනයක් තියෙනවා නම් මම හිතන්නේ ඔය කියන දේශපාලන බලාධිකාරියත් ඒකින නැවත වරක් බලන්න පුළුවන්. පුරවැසියුන්ගේ පැත්තෙනුත් හැම වෙලාවෙම ওই විදිහට ක්‍රියාත්මක වීම තුල පුරවැසි වගකීමක් නැතිවීම තුලත් ওই අවස්ථා තියෙනවා. මම එකක වෙනවා. හැබැයි අපි අපේ පැත්තෙන් අපි ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට මම හිතන්නේ වඩා හොඳ සංවිධානාත්මක ලෙස යම්කිසි අපි කියන්නේ අර බාගේනින් පවර් එක කියන එක වැඩි කරගන්න පුළුවන් දිල්ෂා. ඒ කියන්නේ එයා කරනකම් බලන් ඉන්න එක නෙමෙයි මට කළ හැකි දේ මං කළ යුතුයි. අනිවාර්යෙන්ම. ඔය ජපානයේ කියමනක් තියෙනවා. ඔක ඔබතුමා කියද්දි මට මතක් වුණේ if someone can do something I can do it. If no one can do it I should do it. හරියටම හරි. කාට හරි ඒක කරන්න පුළුවන් නම් මටත් ඒක කරන්න පුළුවන්. ඒක කාටවත් කරන්න බැයි නම් ඒක මම කළ යුතුයි. ඔව් අපි ඇත්තටම දිල්ෂාන් ඒ කියන්නේ අපි හැම දෙයකම ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. වපසරිය ගොඩක් තියෙනවා. හැබැයි අපි ස්වභාවයෙන්ම හැම වෙලාවෙම හිතනවා නෑ මේක රාජ්‍ය ආයතනික ප්‍රශ්නයක් මේ අර්ථ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ප්‍රශ්න ගොඩක් තියෙන තමයි. හැබැයි ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රශ්නවල සුන්දරත්වය වටහා ගැනීමේ කියන කලාත්මක හැකියාවක් තියෙනවා නම් අපිට මේ හැම දෙයක්ම ලස්සනට කියවන්න පුළුවන්. ප්‍රශ්න අස්සෙත් අවස්ථා තියෙනවා කියන එක තමයි ඔබතුමන්ගේ අවසාන සංක්ෂිප්ත කියවීම. අපි එනවා මේ සහකාර මහා කළමනාකාරතුමන් ළඟට. බැංකුවකට එනවා නේක විද ප්‍රශ්න. දැන් ඔබ ළඟට එන ගනුදෙනු කරුවෝ එන්නෙම ප්‍රශ්න අරන්නේ මේ වෙලාවේ. එක්කෝ යම් අමුද්‍රව්‍ය ආනයනයක් සඳහා ඩොලර් ඉල්ලන් එන්න පුළුවන් LC එකක් ඕපන් කරන්න. හැබැයි රටේ ඩොලර් නැහැ. දැන් එහෙම වුණාම අමුද්‍රව්‍ය නැහැ. පිරිවැය වැඩි වෙනවා නිෂ්පාදනයේ. ඊළඟට නිෂ්පාදනය කළොත් ඒකේ මිල වැඩි. දැන් ඕක ලෝක වෙළඳපොළට අරන් ගියොත් තරඟ කරන්න බෑ. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් ඉතින් මොකටද අපි නිෂ්පාදනය කරලා අපි මොකටද පටන් අරන් අපි හදන දේ විකුණ ගන්න බැයි නම් අවසානයේදී අපි ඉන්න තැනනුත් පහළට වැටෙන්නේ කබලනුත් ලිපටනේ වැටෙන්නේ. ඩිල්ෂාන් මෙහෙමයි අපි ඔය ප්‍රශ්නේ දිහා මේ අපේ මහාචාර්යවරයා කතා කරපු එතුමාගේ කතාවෙන්ම මම පටන් ගන්නම්. අපි අලුත් විදිහට හිතන්න ඕන. මොකද මේ ඇත්තටම දැන් ඩොලර් ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක්. එතකොට මේක ඩොලර් සංචිත නැතිවීම රටේ විශේෂයෙන්ම ආනයන සීමා වීමට හේතුවක්. නමුත් අපි නිෂ්පාදකයෙක් විදිහට තම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේ මතම පමණක් පදනම් වෙලා ඒ නිෂ්පාදනය සිද්ධ කරා නම් මේ අවස්ථාවේදී විශාල අර්බුදයකට මුහුණ දෙනවා. හැබැයි යම් කිසි පුද්ගලයෙකුට එහෙම නැත්නම් ව්‍යවසායකයෙකුට කර්මාන්තයකට පුළුවන් නම් මේ ආනයන ආදේශනයකට මේක තමයි හොඳම අවස්ථාව. දැන් විශේෂයෙන්ම අපි පසුගිය මේ 1977 විවෘත ආර්ථිකයත් ලංකාවට හඳුන්වා දීමෙන් පසුව දේශීය නිෂ්පාදකයන්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ විදේශීය භාණ්ඩ දේශීය වෙළඳපළ ආක්‍රමණය කිරීම තුලින් නව නිෂ්පාදනයකට එහෙම නැත්නම් නව ව්‍යවසායකයෙකුට දේශීය වෙළඳපළට ප්‍රවිෂ්ඨ වීමට නොහැකි වීම. මෙන්න හොඳ අවස්ථාවක්. ඔබට මේ වෙලාවේ තියෙන මේ ආනයන සීමා වීම නිසා විශේෂයෙන්ම ආනයනය කරන භාණ්ඩවල මිල ඉතා ඉහළයි. එහෙනම් ඔබට තියෙන හොඳ අවස්ථාවක්. ඔබට පුළුවන් මෙන්න ඔබ ආනයන සඳහා යම්
සුවිශේෂී ආනයන ආදේශනයක් හඳුන්වා දෙන්න. මං ඉතා සරල උදාහරණයක් කියන්න. දැන් ඔබ දැකලා ඇති ප්‍රවෘත්තිවල උදේ හවස පෙන්නනවා අපේ අම්මලා කියනෝ කිරිපිටි නෑ කියලා. නමුත් ඉන්දියාව කියන්නේ මහ විශාල රටක්. මුම්බායි හරි දිල්ලිය වගේ එහෙම නැත්නම් චෙන්නයි වගේ නගරයක ජීවත් වෙන ජනගහනය ලංකාවට වඩා වැඩි. නමුත් ඒ රටේ මේ දියර කිරි ෆ්‍රෙෂ් මිල්ක් මේ කියන මොනවත් කරපු නැති දියර කිරි ටික ඒ සියලුම දෙනාගේ අවශ්‍යතාවය සඳහා හොඳ යාන්ත්‍රණයක් තියෙනවා සපයන්. ඒ කියන්නේ ව්‍යවසායකයෝ පිරිසක් ඉන්නවා. ඒකට සම්බන්ධ වෙච්ච විශාල රැකියා ජාලයක් තියෙනවා. ඒ සප්ලයි චේන් එකක්නේ. නමුත් ඇත්තටම ලංකාවේ ඇයි අපිට කාට හරි එහෙම හිතන්න බැරි? මේ දියර කිරි ලංකාවෙත් විශාල වශයෙන් නිෂ්පාදනය වෙනවා දේශීය කිරි. දැන් ඔය ටික දේශීය කිරි පිටි බවට පත් කරන්නේ නැතුව නැවුම් එළකිරි විදිහට ලංකාවේ මේ යාන්ත්‍රණයක් හදන්න මේ වෙලාව හොඳ වෙලාවක් නේ. එතකොට අපි ආනයනයන් සඳහා විවිධ ආදේශන තියෙනවා. එතකොට මම මේක උදාහරණයක් කිව්වේ. ඒ වගේම අපිට තවත් තියෙනවා අර ඩොලර් ප්‍රශ්නයත් එක්ක මේ ආනයන වල මිල වැඩිවීම සහ ආනයන සීමා වීම. එතකොට විශේෂයෙන්ම අපිට අපනයන කරුවෙක් ඉන්නවා නම් ඔහුගේ අපනයන යනවා නම් ජාත්‍යන්තර වෙළඳපළට ඒ මුදල ඒ ළමන්ට ලැබෙන ආදායමෙන් යම් කොටසක් යොදා ගන්න පුළුවන් තමන්ගේ අමුද්‍රව්‍ය ආනයනය සඳහා. ඩොලර් ආදායමෙන් යම් කොටසක්. ඔහු අපනයන කරන මුදලෙන් අපනයනයෙන් ලැබෙන ආදායම පාවිච්චි කරන්න පුළුවන් ඔහුගේ අමුද්‍රව්‍ය ආනයනයට. ඒ වගේම මේ අවස්ථාවේ ඌට හිතන්න පුළුවන් මොනවද තියෙන ආදේශන අපිට මේ අපනයනය කරන භාණ්ඩයට දේශීයව යොදා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය විදිහට. අමුද්‍රව්‍ය සඳහා දේශීය ආදේශ හොයන්න කියන එකයි ඔබේ යෝජනාව. යම් ආකාරයකට පුළුවන් නම් ඒක 100%ක් කරන්න බැරි වෙයි එක්වරම. හැබැයි අපි ඒ වගේ දේවල් මොකද විශේෂයෙන්ම අභියෝගාත්මක අවස්ථාවන් වල තමයි නව නිපැයීම් ඇවිල්ලා තියෙන්නේ ලෝකෙට. අපිට දෙයක් නැති වුණාම තමයි අපි අලුතෙන් හිතන්නේ. එහෙනම් මේ වෙලාවේ ඒකට හොඳම වෙලාව කියලා මම හිතනවා. විශේෂයෙන්ම ආනයන සීමා කිරීම, ඩොලර් සංචිත අඩුවීම මත ඒ වගේම ආනයන වියදම වැඩිවීම, විශේෂයෙන් නැව් ගාස්තු වැඩි වෙලා යම් යම් ආකාරයේ ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා මේ ආනයනවල මිල ඉහළ යන එක ඒක මේ රටේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්වත් පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක සමස්තයක් විදිහට ලංකාවට පමණකුත් නෙවෙයි අද ජාත්‍යන්තරව සියලුම රටවල් වලට මුහුණ දෙන්න වෙලා තියෙන පොදු ප්‍රශ්නයක්. හැබැයි අපි මේකට විශේෂයෙන් යොමු වෙන්න ඕන අපේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන. විශේෂයෙන්ම මේ නව ව්‍යවසායකයින්ට, නව ව්‍යාපාරිකයින්ට නව අවස්ථා රැසක් බිහි කරලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවන් වලට ඇයි අපි යොමු වෙන්නේ නැත්තේ? අපි තවමත් අර ආනයන මතම සීමා වෙලා ජීවත් වෙනවද? විකල්ප ආදේශනයන්ට යොමු වෙනවද? මොකද අපිට මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ආනයන භාණ්ඩ සමග තරඟය. ආනයන භාණ්ඩවල තිබ්බ ක්වොලිටි එකට අපිට මැච් කරන්න බැරි වීම. එහෙම නැත්නම් විශාල පරිමාණයේ දැන් විශේෂයෙන්ම අපි උදාහරණයක් විදිහට චීනය ගත්තොත් චීනයේ භාණ්ඩවල නිෂ්පාදිත පිරිවැය අඩු හින්දා ඒගොල්ලෝගේ භාණ්ඩ අපේ රටට ආව ඉතා අඩු මිලට. එතකොට අපිට ඒ මිලට තරඟ කරන්න බැරි වුණා දේශීය නිෂ්පාදකයින්ට. නමුත් මේ වෙලාව හොඳ අවස්ථාවක්. මොකද ආනයන සීමා වෙලා තියෙන්නේ. එතකොට යම් යම් ආනයන වලට තියෙන මිල වැඩිවීම මත ඒවයි වෙළඳපළ යම් ආකාරයකට දෙදරලා තියෙන්නේ. අන්න හොඳ අවස්ථාවක් අපේ දේශීය නිෂ්පාදන දේශීය වෙළඳපළට යොමු කරන්න. එතකොට අපිට අනිවාර්යෙන්ම තව මාස 6ක් 12ක් අතර කාලයක් මේ අර්බුදය ගමන් කරනවා. මේ ඩොලර් සංචිත එකපාරටම ලංකාවේ ඇතුළේ වැඩි වෙන්නේ නැහැ. එතකොට යම් ආකාරයක අපිට දේශීය නිෂ්පාදන සඳහා වෙළඳපළක් ස්ථාවර කරගන්න මේක හොඳ අවස්ථාවක්. දැන් මේ අවස්ථාව අල්ලගනිද්දී හැබැයි මොකක්ද අරමුණ වේ යුත්තේ? මම මොකක් හරි එකක් හදලා මාකට් එකට දාලා මේ වෙලාවේ විකුණ ගන්න බලනවා කියන එකද? එහෙම නැත්නම් අපි දෙතුන් පාරක් මේ අපි හදන නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳ ක්වොලිටි එක ගැන හිතන්න ඕනේද? මම එහෙම අහන්න එක හේතුවක්. දැන් ඔබ යෝජනා කළා අපි රට ඇතුලේ කරන නිෂ්පාදනය සඳහා වුවත් යැපෙන්නේ පිටරටින් ගේන අමුද්‍රව්‍ය මත නම් දේශීය අමුද්‍රව්‍ය හොයාගන්න උත්සාහ කරන්න කියලා. අපි පහුගිය දවස්වලදී ව්‍යවසායකයන් එක්ක කරපු කතාබහකදී අපිට මුණ ගැහෙනවා ව්‍යවසායකයෙක් ඔහු දේශීයව ශක්ති ජනක පානයක් නිෂ්පාදනය කරනවා, පොල් වතුර කෑන් කරනවා, තැඹිලි වතුර කෑන් කරනවා, විවිධ පළතුරු යුෂ කෑන් කරනවා. ඔහුගේ එක නිෂ්පාදනයක් සඳහා ඕනේ කැෆේන් අමුද්‍රව්‍යයක් විදිහට.
මුල් අවස්ථාවේදී ඔහු කැෆේන් අරගන්නවා ශ්‍රී ලංකාවේ තේ වගාබිම් ආශ්‍රිතව තේ වලින් නිස්සාරණය කරලා. හොඳ තත්ත්වයේ කැෆේන් යම් සාධාරණ මිලකට ඔහුට ලැබෙනවා. නමුත් මාසයක් දෙකක් මේ වැඩේ වෙනකොට ගුණාත්මක භාවය අඩු වෙනවා. එක දෙක මිල කිහිප ගුණයකින් වැඩි වෙනවා. ඔහු ඉබේටම තල්ලු වෙනවා මේ අඩු ගුණත්වයෙන් යුත් කැෆේන් වැඩි මිලට අපේ රටෙන් ගන්නවට වඩා හොඳයි. වැඩි ගුණත්වයෙන් යුත් කැෆේන් මිල වඩා අඩු මිලකට පිට රටින් ගේන්න. දැන් ඔහු කැෆේන් ඇමරිකාවෙන් ආනයනය කරනවා. එතකොට අපි මේ අවස්ථා අල්ල ගන්නවත් එක්කම එහෙමනම් එකක් ගුණාත්මක භාවය ගැන හිතන්න ඕන නේද? සහ දෙවැනි එක ඒ ව්‍යාපාරය ඇතුළෙත් සාධාරණත්වයේ පවත්වා ගන්න අපි උනන්දු විය යුතුයි නේද? ඔව්. ඇත්තටම දිල්ෂාන් අපි ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට හිතන්න ඕන පළවෙනි දේ තමයි ඔබ නිෂ්පාදනයක් කරනවා නම් භාණ්ඩයක් හෝ සේවයක් ඇයි ඒක ඔබේ ගනුදෙනුකරු මිලට ගන්න? අපි ඔහුට විකුණන්නේ භාණ්ඩයක් හරි සේවයක් හරි නෙවෙයි. අපි විකුණන්නේ ඒ ගනුදෙනුකරුගේ ප්‍රශ්නයට පිළිතුරක්. එතකොට එයාගේ ප්‍රශ්නයක් එයා ආහාර අවශ්‍යතාවයට තමයි ආහාර හොයාගන්නේ. එයාගේ ප්‍රශ්නේ ආහාර අවශ්‍යතාවය. අන්න ඒක හිතට ගන්න ඕන ව්‍යවසායකයෙක්. පළවෙනි දේ ඒක. තමන් මේ විකුණන්නේ තමාගේ ගනුදෙනුකරුගේ ප්‍රශ්නයට පිළිතුරක්. ඒ ගැටලුවට විසඳුමක් දෙනකොට අපි ගාව පළවෙනියෙන්ම තියෙන්න ඕන මේ ගැටලුවට විසඳුමක් දෙනවා නම් මම පොරොන්දු වෙන්න ඕන. මේ පොරොන්දුව තමයි ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් තම ගනුදෙනුකරුට දෙන්න ඕන. ඔබේ ප්‍රශ්නයට මම පිළිතුරක් දෙනවා. ඒක ස්ථිරසාර විසඳුමක්. එතකොට මේ පොරොන්දුවක් අපි විකුණන්නේ. එතකොට ඒ පොරොන්දුව දෙනකොටම අපේ ඇඟට එන්න ඕන එකක් තමයි එහෙනම් ඒක අනිවාර්යයෙන්ම ආහාරයක් නම් ඒකේ ගුණාත්මක භාවය මිල ඒ වගේම මේකට තියෙන්න ඕන අනිකුත් යම් යම් අපි හිතමු ඒකෙන් ශක්ති ජනක පහනයක් නම් ශක්තිය වර්ධනය වීම එවැනි දේවල්. එතකොට අපි හැමතිස්සෙම බලන්න ඕන ගනුදෙනුකරුගේ ඇන්ගල් එකෙන්. එහෙම නැත්නම් එයාගේ පැත්තෙන් ඉඳලා ඇයි මම මේ භාණ්ඩය හෝ සේවය මිලට ගන්න. එහෙම නැතුව අපි අර මොනවා හරි දෙයක් හදලා ඒක විකුණන්න උත්සාහ කරන එක නෙවෙයි ව්‍යවසායකත්වය කියන්නේ. තමන් දෙයක් හදලා ඒක විකුණන එක නෙවෙයි. ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය තමයි අපි තෘප්ත කරන්නේ. ඒක සඳහා එයාගේ කෝණයෙන් බලන්න ඕනේ ඇයි අපේ මොකද්ද මේ ප්‍රොඩක්ෂන් එකේ අවසාන එන්ඩ් යූසර්. එහෙම නැත්නම් මේක පාවිච්චි කරන්නේ කවුද? එයාගේ අවශ්‍යතාවය මොකක්ද? ඒකට සරිලන ආකාරයේ ප්‍රොඩක්ෂන් එකක් වෙන්න ඕන. එතකොට ඒ සඳහා මේක මම මේකයි කිව්වේ. එතකොට අපිට ඒක අමුද්‍රව්‍ය ගන්න පුද්ගලයා පවා ඒ අමුද්‍රව්‍ය සපේන පුද්ගලයාගේ අවසාන උත්තරේ වෙන්නේ ඒකනේ. දැන් ඔබ කියපු විදිහට ගත්තම දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීම වෙනුවට විදේශීය අමුද්‍රව්‍ය යොදා ගන්න තත්ත්වයට ඒ පුද්ගලයාපත් වෙන්නේ අර දේශීය අමුද්‍රව්‍ය සපේන පුද්ගලයාගේ තියෙන එයා හිතන්නේ නෑ මම ඇයි මේක විකුණන්නේ. මේක විකුණලා එයා ඒකෙන් ඒක ට්‍රාන්සැක්ෂන් එකක් විදිහට හිතුවොත් ඉවරයි. ඒ කියන්නේ ඒක ගනුදෙනුවක් නෙවෙයි. මේක අකණ්ඩ සම්බන්ධතාවයක් වෙන්න ඕන ව්‍යවසායකයෙක් තමන්ගේ ගනුදෙනුකරුවන් සමග තියෙන. මොකද ට්‍රාන්සැක්ෂන් කියන්නේ එක ගනුදෙනුවක්. ඒක මම සල්ලි දුන්න මම බඩු ටික ගත්තා. එතනින් ඉවරයි. නමුත් ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් ඉන්න ඕන ජීවිතේ කාලයටම ගනුදෙනුකරුට ඒ තමන් ලබා දීපු ඒ භාණ්ඩය හෝ සේවාව ඔහුගේ මනසේ තියෙන්න ඕන. මම දැන් අපි බොහොම සරල උදාහරණයක් කියමු ඩිල්ෂාන්. ඔයා ලංකාවේ වටේ ඇවිදිනු. ඔබ ලංකාව වටේ ආපන ශාලාවල් හොටෙල්ස් කීයකින් කෑම කාලා තියෙනවා. හැබැයි ඔබේ හිතේ ඒ හොටෙල්ස් කීයක නම මතක තියෙනවද? එහෙම නැත්නම් නමක් නැති වුණත් මෙන්න මේ මෙතන තියෙන කඩේ කියලා මතක තියෙනවද? අන්නේ අපි ඒ කඩේ ඒ දීපු ප්‍රොඩක්ට් එක ඒ සර්විස් එක අපේ හිතට දුන්නේ. ඒ භාණ්ඩය සමහරට ඒ වෙලාවේ කුසගින්න ඉවරයි. ඒක කාලා ඉවරුණා. නමුත් ඒක නෙවෙයි අපේ හිතට තමයි යා භාණ්ඩය විකුණුවේ. අනේ ඒක තමයි අපි සියලුම ව්‍යවසායකයෝ ගන්න ඕන තමන්ගේ මනසට ව්‍යවසායකත්වය කියන්නේ ගනුදෙනුකරුගේ අවශ්‍යතාවය වෙන්නේ ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරක්. අන්නේ පිළිතුර දෙන්න. ඊටාම හොඳ මේ අදහසක් ඔබතුමන් ඉදිරිපත් කරන්නේ මේ විකුණන්න භාණ්ඩයක් හෝ සේවාවක් නෙමෙයි විකුණන්න ප්‍රශ්නයකට උත්තරයක් විකුණන්න පොරොන්දුවක්. හැබැයි දැන් එහෙම විකුණන්න ව්‍යවසායයක් පටන් ගන්න හිතුණත් ආයිත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ තමයි රටට ඩොලර් හිඟයි විතරක් නෙමෙයිනේ. සාක්කුවේ රුපියල් හිඟයිනේ. පඩි වැඩි වෙලා නැහැ. සමහර විට තාමත් සමහර කෙනෙක්ට ලැබෙන්නේ පඩියෙන් කොටසයි. රස්සාවම නැති වෙච්ච අයත් ඉන්නවා මේ ව්‍යසන තත්ත්වයක් එක්ක. එහෙම වෙද්දී හැබැයි අනිත් පැත්තෙන් වියදම් වැඩි වෙලා තියෙනවා. හාල් ටික ගණන්, එළවලු ටික ගණන්, පොල් ගණන් කන්නත් ඕනේ. ගමන් බිමන් වියදම් වැඩි වෙලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක
වේල් තුන කොහොම හරි කාලා බඩපුරව ගන්න තැනට ගොඩක් දෙනෙක් සීමා වෙලා තියෙනවා. පාන් කාලත් එක්ක වඩේක ගත්තනම් හැබැයි අපි හොයලා බැලුවම දැන් තත්ත්වය මොකද්ද කියලා වඩේක නැතුව පාන් කාලා විතරක් ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි කොහෙන්ද අලුතෙන් ව්‍යවසායක් පටන් ගන්න ප්‍රාග්ධනය? කොහෙන්ද මේ ඉතුරු කරන්න විදිහක් නැහැ. මේක හොඳ ප්‍රශ්නයක්. මොකද මේ වෙලාවේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ඔක්කොම අර්බුදයන්සේ ගෑස් පුපුරනනේ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රාග්ධනය කියන එක හැම ව්‍යවසායකයෙකුට හරි වැදගත්. ප්‍රාග්ධනයක් තිබිය යුතුමයි. හැබැයි සමහරවිට බිස්නස් එකක් පටන් ගද්දී අපි ප්‍රාග්ධනයට එහා ගිහිල්ලා දැන් අපි හිතමුකෝ අපි එක තැනක කියනවා ඩිජිටල් ඔන්ටර්ප්‍රනර්ෂිප් කියලා. ෆයිවර් වගේ දේවල් තියෙනවා. ඒවෙන් අපි කරන්නේ අපි මගේ ක්‍රියේටිව් මේවා මම ෂෝකේස් කරනවා. මම මේක මම පෙන්නනවා මට මෙන්න මේ වගේ ඉමේජ් බිල්ඩ් දෙයක් හදන්න පුළුවන්. මට මේ වගේ වීඩියෝස් කරන්න පුළුවන්. හැබැයි එතකොට දිල්ෂාන් ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පටන් ගැනීමේදී. සමහර වෙලාවට අපේ අයගේ තියෙන අදහසක් හැම වෙලාවකදීම ව්‍යවසායකත්ව කරන්නේදී ප්‍රාග්ධනය තමයි නම්බර 1. ප්‍රාග්ධනය වැදගත් තමයි. හැබැයි නම්බර 1 වෙන්නේ සමහරලාට මොකද මගේ කන්සෙප්ට් එක ටෙස්ට් කරලා කන්සෙප්ට් එකක් තියෙනනේ මට තියෙනවා නම් මාකට් එකට මොකක් හරි එකක් දාන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ටෙස්ට් කරන්න බෑ කීප දෙනෙකුට දීලා හොඳ නම් ඔය ප්‍රොඩක්ට් එක ඉස්සරහට අරගෙන යද්දී මුල් අවස්ථා කීපයක් අධීර කීපයක්ම තියෙනවා ප්‍රාග්ධනයට කලින් පටන් ගන්න පුළුවන් අධීර දිල්ෂාන්. එකම දේ තමයි අර අපේ ඔළුවේ එකපාරට එනවා අර දිල්ෂාන් කියපු විදිහටම මේකට කැපිටල් එකක්. හැබැයි කැපිටල් එකට කලින් අපිට පුළුවන් බලන්න මොනවාද අවස්ථා. ඒ කැපිටල් එකට කලින් අපිට මොකද්ද කරන්න පුළුවන්? මොකද දැන් වර්තමානයේ අපි කතා කරන සාම්ප්‍රදායික ආර්ථික කටයුතු අපි කතා කරපු අර තේ රබර් පොල් සහ අපි ඔය කතා කරන ඇඟලුම් වලට එහා ගිහිල්ලා දැන් අලුතෙන් කතා කරනවානේ අලුතෙන් කියන්නේ දැන් අවුරුදු 20ක් 25 තිස්සේ කතා කරනවා නිර්මාණශීලී ආර්ථිකය කියලා ක්‍රියේටිව් ඉකොනොමි කියලා. ඔය ක්‍රියේටිව් ඉකොනොමි එක ඇතුළේ අපි ඇත්තටම කතා කරන එක හරිය ලස්සන වපසරියක්. එක තැනක කතා කරනවා සිඩ්නි වල ඔපෙරා වල ඉඳලා අර රෙගේ මියුසික් දක්වා ඒ දක්වා කතා කරන වපසරියක් තියෙනවා. අර යොහානිගේ සින්දුවත් මියුසික් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක තියෙන ගනුදෙනු කරන එක. ඊට පස්සේ අපි කතා කරන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන අපි කතා කරනවා. ඒකෙදි අපි අර විශේෂයෙන්ම කියනවා නොලිවුඩ් කියලා. නයිජීරියා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක අපි කොහොමද ශ්‍රී ලංකාවේ රන්මිනි තැන්නට ඔය නයිජීරියා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකකින් ආදර්ශ ගන්නේ. ඔය වගේ දැන් අලුත් නිර්මාණශීලී ආර්ථිකය තුල දිල්ෂාන් සමහර දේවල් තියෙනවා ඇත්තටම අපිට කැපිටල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම දේ තමයි මං කියන හැම බිස්නස් එකක්ම නෙමෙයි. සමහර දේවල් වලට අවශ්‍ය වෙනවා. හැබැයි මේකෙදී අපි හිතන විදිය, අපේ චින්තන රටාව සහ අනෙක් එක තමයි අපි ලෝකේ අනිත් බිස්නස් ගැන කතා කරොත් එහෙම දැන් චීනි වුහාන් වල කොවිඩ් එක ආපු ගමන්ම ඔය කොස්මැටික් කම්පැනි එකක බිස්නස් 40ක් අඩු වෙනවා. ඒගොල්ලන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් චීනේ නෑනේ අපි වගේ Facebook චීනේ WeChat එකනේ තියෙන්නේ. WeChat එක අරා ඒගොල්ලන් කරන්නේ ඔය බියුටිෂියන්ස්ලා ඉන්නේ. ඒගොල්ලන් අරගෙන පොඩ්ඩක් WeChat එක හරහා කරන පොඩි ප්‍රොමෝෂන් එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ 400% 400ක වැඩි වෙන සේල්ස්. ඒ කියන්නේ දිල්ෂාන් ඇත්තටම අපි හිතන විදිය, සිතන විදිය, චින්තනය තමයි මම හිතන්නේ වෙනස් වෙන්න ඕන. තරුණ පරපුරේ ඉන්නේ අපි කියන්නේ ජෙනරේෂන් Y සහ ජෙනරේෂන් Z නව පරපුරේ දැන් තාක්ෂණයත් එක්කනේ ඉන්නේ. ඒගොල්ලන් හැම වෙලාවම කරන්නේ එක්ස්පෙරිමන්ට් කරනවා. YouTube එක වෙන්න පුළුවන් අනිත් ඒවත් එක්ක අලුත් දේවල් අත්හදා බලනවා. ඒ අත්හදා බලන ගනුදෙනුව තුලදී ඇත්තටම දිල්ෂාන් මූලධනයට එහා ගිහිල්ලා අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ට මෙන්ටරින් කියලා එකක්. මෙන්ටරින් කියන්නේ ඇත්තටම මේගොල්ලන්ට අවශ්‍ය කවුරු හරි ඉන්න එක. ඉතින් මේ මෙන්ටරින් කියන දේදී මේ net FM මේ කරන සේවාව හරිම වැදගත්. මොකද ගොඩක් අය හරි අසරණ වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට දැන් net FM එකෙන් මං හිතන්නේ ව්‍යවසායකත්ව කරන එක ගැන ඕගොල්ලන් පාඨමාලා ඉවෙන් ඒ දරුවන්ට අර අපි ඔය කියන දරුවන්ට ප්‍රාග්ධනයට එහා ගිහිල්ලා අපි කියනනේ මේ නොලෙජ් ඉකොනොමි එකක් කියලා දැනුම සම්බන්ධ වෙච්ච ආර්ථිකයක් කියලා. ඒ දැනුම සංවර්ධනයේ සම්බන්ධිත ආර්ථිකය තුල අර නිර්මාණශීලී ආර්ථිකය තුල ප්‍රාග්ධනයට එහා ගිහිල්ලා ප්‍රාග්ධනය අතික්‍රමණය කරලා අපි කතා කරන අර නිර්මාණශීලීත්වයේදී ව්‍යවසායකත්ව කරන්නේදී ඒක තුල ගොඩක් ගනුදෙනුව අපිට දිනා ගන්න ගොඩක් අවස්ථා තියෙනවා දිල්ෂාන්. එකක් තමයි ප්‍රාග්ධනය නැතුවත් පටන් ගන්න පුළුවන් ව්‍යවසායයන් තියෙනවා. දෙවෙනි එක තමයි ව්‍යවසායයක් සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය වුණත් ප්‍රාග්ධනය සපයා ගන්න කලින් කළ යුතු දේවල් තියෙනවා. ප්‍රාග්ධනය අංක 1 විදියට හිතන්න එපා. එහෙම තවදුරටත් කිව්වත් තාමත් කෙනෙක්ට හිතෙනවා ප්‍රාග්ධනය නෑනේ මම පටන් ගන්නෙ කොහොමද කියලා. එහෙමනම් කොහොමද මේ ප්‍රාග්ධනය සපයා ගන්න? අපි ඒ ගැනත් කතා කරමු. ව්‍යවසායකයන් මුණ දෙන තවත් ප්‍රශ්න ගැන කතා කරමු. ඊට කලින් අවසර දෙන්න කෙටි විරාම. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික් රෙදිපිලි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම Tamanගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ. එක
එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවමල්ලිය කියවිලි. ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්. කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පහසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා. ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාතද ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. BOC Export Circle ලංකා බැංකුවෙන්. ජාතිය නාලිකාව නෙතෆම් රේඩියෝවත් ජාතිය මහා පහන්ටම ලංකා බැංකුවත් එකට එකතු වෙලා ව්‍යවසායකයන් බලගන්නවනු පිණිස කරන සංවාද මාලාවේ තවත් සංවාද සභාවක අපි ජාතිය මහා පහන්ටම ලංකා බැංකුව නියෝජනය කරමින් සහකාර මහා කළමනාකාර විමර්ශන රුවන් සමරක්කොඩි මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. සහකාර මහා කළමනාකාරතුමනි ගිය අඩපැය නතර වෙච්ච තැනට මම ආයෙත් ඔබතුමන්ව ඇදගෙන යනවා. ප්‍රාග්ධනය කිව්වම බැංකුවක් එකපාරට ඔළුවට එනවා. බැංකුව ඔළුවට එන්නේ ණයක් අරන් හරි මට ඕනේ කරන ප්‍රාග්ධනය සපයා ගන්න පුළුවන්ද කියලා හිතෙන තැනින්. හැබැයි ගියාට ණයක් ලැබෙන්නේ නැහැ. අපි ඉල්ලුවට අපිට ණය දෙන්නේ නැහැ කියන එක චෝදනාවක් තියෙනවා. ඒ ගැන අපි මීට කලිනුත් වැඩසටහන් වල යම් දුරකට සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි තාමත් මේ මැසවිල්ල තියෙනවා. අනික් පැත්තෙන් බැංකුවෙන් ණයක් ලැබෙන්නේ නැති වුනහම අපි යනවා ගොඩ ක්‍රමයකට හරි මේ ණය සපයා ගන්න. එහෙම ණය සපයා ගන්න ගියාම හිතුවේ නැති විදිහට අපි අමාරුවේ වැටෙනවා. මේ තත්වයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛම බැංකුකරුවා විදිහට මොකක්ද ඔබේ කියවීම? ඇත්තටම දිල්ෂාන් මේ ඔය ප්‍රාග්ධනය කියන එක ඕනෑම ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරය ආරම්භ කරපු මොහොතේ ඉඳලම හිතට එන ප්‍රශ්නයක්. මොකද යම්කිසි පුද්ගලයෙක් ව්‍යාපාරයක් පටන් ගන්නකොට මම නැවතත් ඔබට කියන්නම් මේ ඔබ ව්‍යවසායකයෙක් නම් ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරයක් ආරම්භ කරන වෙලාවේ ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න. ඒක තමයි මගේ පළවෙනි අවවාදය. මොකද ලොකුවට හිතන්නේ නැතුව පොඩියට හිතලා ලොකුවට පටන් ගන්නලා ගොඩාක් ව්‍යවසායකයෝ ප්‍රශ්න වලට ලක් වෙනවා. ඒ නිසා ඊටා විශාල ලෙස හිතන්න. ඔබ පටන් ගන්න එක ඒකකයක් නිෂ්පාදනය කරන්න උනාට ඔබ හිතන්න මේක ඒකක 1000ක් නිෂ්පාදනය කරන්න වුණොත් මම මොකද කරන්නේ? ඒකට ඔළුවේ ප්ලෑන් එක තියෙන්න ඕන. එතකොට අපි බලමු එහෙනම් ප්‍රාග්ධනය ඇත්තටම ඔබට අවශ්‍යයි. එතකොට ප්‍රාග්ධනය ගන්නකොට දිල්ෂාන් අර කිව්වා වගේම අපි දන්නවා විධිමත් වෙළඳපොළ. ඒ කියන්නේ බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීම. නැත්තම් අවිධිමත් වෙළඳපොළ. අපි දන්නවා අවිධිමත් වෙළඳපොළ අපි සරල භාෂාවෙන් කියනෝ පොලියට මුදල් ලබා ගැනීම. යම් යම් පුද්ගලයන්ගෙන් වෙන්න පුළුවන්, ආයතන වලින් වෙන්න පුළුවන්, අවිධිමත් ආයතන වලින් වෙන්න පුළුවන්. අන්න ඔය දෙක අතර තමයි ව්‍යවසායකයෙක්ට තම තීරණය ක්‍රියාත්මක කරන්න වෙන්නේ. එතකොට විධිමත් වෙළඳපොළ විදිහට ගත්තොත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පසුගිය දස වසර තුල ඔබ ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට ගිහිල්ලා බලන්න සෑම අයවැයකින්ම විශාල බිලියන ගණනක් රුපියල් වෙන් කරලා තියෙනවා. එතකොට අදටත් වර්තමානයේත් ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයින්ට 5% වගේ අඩු මුදලකේ සිට අඩු පොලියකට මේ ණය ලබා දීම සිද්ධ කරනවා. හැබැයි මේ විධිමත් වෙළඳපොළකින් ණය ගැනීම හිතන තරම් පහසු නෑ කියලා ඔබට හිතේ. යම් කොන්දේසි ටිකක් සපුරන්න වෙනවා. හැබැයි මේ කොන්දේසි ඊට අසීරු කොන්දේසි නෙවෙයි. ඊට සරල කොන්දේසි ටිකක්. එකක් තමයි ඔබ ව්‍යාපාරයක් කරන බව බැංකුවට හෝ මූල්‍ය ආයතනයට මූලිකවම තහවුරු කරන්න ඕන. ඒ සඳහා ඔබ තමන්ගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා තියෙන්න ඕන. ඒ වගේම ඔබ පසුගිය කාල සීමාවේ ව්‍යාපාරය කරගෙන ගිය බවට සාක්ෂි සපයන්න ඕන. ඒක නිසා මම සියලුම මේ නව ව්‍යවසායකයන්ට කියනවා ඔබ යම් ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයක් ආරම්භ කරොත් ඒ පළවෙනි දවසේ ඉඳලා ඔබ කරන සියලුම ගනුදෙනු පොතක ලියන්න. චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් අවශ්‍ය නැහැ මේ ගණකාධිකරණ මූලධර්ම වලට අනුව එහෙම නැතුව මූලික මේ ද්විත්ව සටහන් ක්‍රමවේදයන් අවශ්‍ය නැහැ. ඔබ නිකන් පොතක ලියන්න මිලදී ගත්තා මෙච්චරයි විකුණුවා මෙච්චරයි ලාභය මෙච්චරයි දිනේ දාලා. එතකොට ඔබට යම් කිසි කාලයකදී ඔබගේ ව්‍යාපාරයේ පිරිවැටුම මෙන්න මම මාසයකට ගන්න පිරිවැටුම කියලා ඔබට පෙන්වන්න තියෙනවා සාක්ෂිය. ඒ වගේම ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට කරන සියලුම මිලදී ගැනීමකට අදාළ රිසිට් එකක් බිලක් එකතු කරගන්න. ඒක තමයි ඔබ ගිහිල්ලා පෙන්වන්න තියෙන්නේ ඔබේ මේ ව්‍යාපාරයේ හිස්ටරි එක සම්බන්ධයෙන් තහවුරුවක් දෙන්න තියෙන්නේ ඒක. ඔබ මිලට ගත්ත
2010 ජනවාරි 1 වෙනිදා ව්‍යාපාරය ආරම්භ කරපු දවසේ මිලට ගැනීමක් කරාද ඒ රිසිට් එක ඒ බිල ඔයා තියාගන්න. ඒක වැදගත් වෙනවා යම් අවස්ථාවක ඔබ බැංකුවකට ආවොත්. මොකද ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් තමන්ගේ අතේ තියෙන මුදලින් ව්‍යවසායකත්වය පටන් ගන්නවා. හැබැයි මේ ව්‍යවසායකත්වය වර්ධනය කරන්න අපිට ණය මුදලක් අවශ්‍ය වෙනවා. අන්න එතකොට බැංකුවකට ආවම බැංකුව අහනවා ඔබේ පිරිවැටුම කීයද? ඒ වෙලාවේ තමයි ගනුදෙනු මේ කල්පනා කරන්නේ මං කොච්චර වියදම් මේ බිස්නස් කරලා තියෙනවද? ඒ පිළිබඳව ඔබට තොරතුරක් දෙන්න ඔබට ලිඛිත සාක්ෂියක් නැහැ. ඔන්න ඔය වගේ බොහොම සරල කාරණා නිසා තමයි මේ ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට බැංකු සහ මූල්‍ය ආයතන වලින් ණය ගන්න බැරි වෙන්නේ. මොකද අපි 105කට 106කට වාර්ෂික පොලි අනුපාතයකට මේ ණය ලබා දෙනකොට ඔබ අපි ගාවට එන්නේ නැතුව අවිධිමත් වෙළඳපළට ගියොත් උන් ණයට ලබා දෙන්නේ එක්ක දවසට 100ට 1යි. එහෙම නැත්නම් මාසෙට 110යි. ඒතකොට දවසට 100ට 1 වුණොත් ඒක වාර්ෂිකව බැලුවොත් වාර්ෂිකව 365යි. නැත්නම් මාසෙට 110 වුණොත් වාර්ෂිකව 120යි. එතකොට ඔබ කරන ව්‍යාපාරයෙන් මේ 120ක් පොලිය ගෙවන්න ප්‍රමාණවත්ද? නෑ. කොයි වෙලාවකවත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හරියට දැනගන්න ඕන දැන් මම මේ වෙලාවේදී ඔබ වෙනත් සංකල්පයකට පොඩ්ඩක් ගෙනියන්නම් යම් කිසි ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් තීරණය කරන්න තමන්ගේ කෑෂ් සයිකල් එක. එහෙම නැත්නම් අපි කියන්නේ මුදල් ජනනය වෙන්න ගත වෙන කාලය. ඒ කියන්නේ අපි හිතමු රුපියල් 100ක් යොදලා බිස්නස් එකක් පටන් ගත්තොත් ව්‍යවසායකත්වයක් පටන් ගත්තොත් අමුද්‍රව්‍ය අරගෙන නිමි භාණ්ඩයක් බවට පත් කරලා ඒක වෙළඳපොලේ විකුණලා අර රුපියල් 100න් හදපු භාණ්ඩය රුපියල් 110කට විකුණලා 110 ලාච්චුවට වැටෙන කාලය කොච්චරද? එතකොට සමහර අපි හිතමු මේක මේ බයින් ඇන්ඩ් සෙලින් බිස්නස් එකක් මිලදී අරගෙන විකුණන බිස්නස් එකක් නම් සමහරට මේ කෑෂ් සයිකල් එක සතියක් දවස් 10ක් වෙයි. නමුත් මේ ව්‍යවසාය යක්කත්වය තීරණය වෙන්නේ මේ නිෂ්පාදනයක් සම්බන්ධයෙන් නම් මේක මාස 3ක් විතර යනවා. එතකොට අපිට අවුරුද්දකට කෑෂ් සයිකල් එක 4 පාරක් එනවා. ඒ කියන්නේ අර මුල රුපියල් 100 ආයෝජනය කරලා කරපු බිස්නස් එක අවුරුද්දක් තුල ඔබ රුපියල් 110ක ලාභාන්තිකයක් එක්ක මේ බිස්නස් එක කරොත් අවුරුද්ද අන්තිමට රුපියල් 40ක් එකතු වෙලා. එතකොට ඔබට 140ක රිටර්න් එකක් තියෙනවා. හැබැයි මේක අපි හිතමු මේ කෑෂ් සයිකල් එක පොඩි නම් මාසෙකට 110ක් ගන්න පුළුවන් නම් මේක 120ක් වෙලා. අන්නේ වෙලාවේදී ඔබ තීරණය කරන්න අපි 120ක් අරගන්න වෙලාවේ අපි පොලිය ගෙවුවොත් 120ක් ඔබට ගෙදර ගෙනියන්න දෙයක් නැහැ. ඔබ අන්තිමට අවුරුද්ද අන්තිමේ ඔබේ ආදායම 7 බිංදුවක් වෙනවා. හැබැයි ඔබ 110ට ණයට අරගෙන අර 120ක කෑෂ් ජෙනරේෂන් එකක් කරගත්තොත් ඔබ වෙනුවෙන් 110ක් ඉතුරු වෙනවා. තවත් අර අපි හිතමු මේ විධිමත් වෙළඳපොලෙන් ණය ලබාගත් පුද්ගලයෙක් මේ විධිමත් වෙළඳපොලේ ණය ගත්තට පස්සෙත් අපි දැනගන්න ඕන අඛණ්ඩව බැංකුව සමග කටයුතු කරන්න. එතෙන්ට එන්න කලින් දැන් අවිධිමත් වෙළඳපොලට යන්න එපා. විධිමත් වෙළඳපොලෙන් අවශ්‍ය නම් ණයක් විධිමත් වෙළඳපොලෙන් ගන්න කියන යෝජනාව ඔබ කරනවා. ඒ වගේම එක තැනකදී ඔබ කියනවා වාර්ෂිකව රජය විසින් විශාල මුදලක් වෙන් කරනවා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නැගා සිටුවීම සඳහා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ප්‍රධානයන් සඳහා ණය දෙන්න අඩු පොලියට. ඔව් ඒක අපි දකිනවා පහුගිය අවුරුදු 10 15 අරගත්තත් රජයන් කොයි විදිහට මාරු වුණත්. හැබැයි ඒකේ රිටර්න් දැන් ඔය වෙන් කරපු මුදල් වල ප්‍රමාණයටම බැංකුත් ණය දුන්නා නම් අපි අහලා තියෙනවා. බැංකුත් කියනවා අපි මෙච්චර ණය දුන්නා කියලා. හැබැයි ඒ පරිමාණයට ව්‍යවසායන් පටන් අරන්ද? එහෙමනම් ඒ ව්‍යවසායකයෝ? ඔව්. ඇත්තටම ගත්තොත් අපි ඒක සෑම වසරකම අපේ බැංකුව ඇතුළුව ලංකා බැංකුව ඇතුළුව අනිත් රාජ්‍ය බැංකු ඒ වගේම පෞද්ගලික බැංකු මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට ණය ලබා දීම සිද්ධ වෙනවා. එතෙන්දී අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ පටන් ගත්ත ව්‍යවසායකත්වය. දැන් මම මුලින්ම කිව්වනේ ලොකුවට හිතලා පොඩියෙන් පටන් ගන්න කියලා. එතකොට මේ ව්‍යවසායකත්වයක තියෙන අසීරුම කාර්ය පටන් ගැනීම නෙවෙයි පවත්වාගෙන යෑම. ඕනෑම කෙනෙකුට මොකද මේ විවෘත ආර්ථිකය තුල ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයක් කරා නිෂ්පාදනයක් වෙළඳපළට දාන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක පවත්වාගෙන යෑම. ඒක පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන හැකියාව සහ කුසලතාවය තියෙන්න ඕන. ඒ වගේම දැන් මම ඔබට කියන්නම් මම අර කලින් ප්‍රශ්නේ දිගුවක් විදිහට ගොඩක් ව්‍යවසායකයින්ට ව්‍යාපාරිකයින්ට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙලා තියෙන දේ පහුගිය කාලවල වල දැන් අපි කියවනේ අර ඊට අඩු පොලියට ඔබට ලබා ගන්න පුළුවන් මූල්‍ය ආයතනයක් කරහා ණය මුදලක් කියලා. හැබැයි එතෙන්දී අපි විශාල කොන්දේසි ප්‍රමාණයක් දාන. ඔබගේ හැකියාව බලන, ඔබගේ වෙළඳපළ බලන.
ඒ සියල්ල බලලා තමයි මේ ලෝන් එක දෙන්නේ. එතකොට අපි හිතමු ලක්ෂ 10ක් දුන්නා 106 පොලියට එයාගේ බිස්නස් එක ව්‍යවසායකත්වයේ පටන් ගත්තා. හැබැයි මෙයාට එක මාසයක් යනකොට දෙකක් යනකොට මෙයාට හිතෙනවා මේක එක්ස්පෑන්ඩ් කරන්න. එයා නැවතෙනවා බැංකුවෙට. ඇවිල්ලා ඉල්ලනවා. තවත් මට ලක්ෂ 10ක් දෙන්න. හැබැයි මොකද වෙන්නේ? බැංකුකරුවා විදිහට එහෙම නැත්නම් බැංකුවක නිලධාරියෙක් විදිහට අපිට බෑ ගනුදෙනුකරුගේ ඉල්ලීම 100%ක් අපේ පැත්තෙන් මේක හරියටම ගැලපෙනවද කියලා බලන්නේ නැතුව ලබා දෙන්න ණය මුදල. අපි නැවත වතාවක් ණය ඇගීම සිද්ධ කරනවා. එතකොට අපි දකිනවා මේක 1 මිලියන් එහෙම නැත්නම් ලක්ෂ 10ක ව්‍යාපාර පරිමාණයට මෙයාව ගැලපෙන. නමුත් මෙයා ඊට එහාට යන්න මෙයාව තාමත් සුදුසු නැහැ. මෙයාට අත්දැකීම් මදි. අන්න ඒ වෙලාවට අපි කියන ඔබ ඉන්න තව කාලයක්. අන්න ඒ වගේ වෙලාවට මෙයා යනවා අවිධිමත් වෙළඳපොළට. මොකද එයාට හරි පහසුයි ඒ අවස්ථාවේදී විධිමත් වෙළඳපොලෙන් සති දෙක තුනක් යනවා ණය මුදලක් ගන්න, ලේඛන ඉදිරිපත් කරන්න. නමුත් අර අපි කියන අවිධිමත් වෙළඳපොළ සමහර විට පැයක් ඇතුළත ණය දෙනවා. පැයකින් ණය දෙනවා කිසිම කොන්දේසියක් රහිතව. මොකද අවිධිමත් වෙළඳපොළ ණය දෙන පුද්ගලයාට අවශ්‍ය නැහැ මේ ව්‍යවසායකයා ආරක්ෂා කරගන්න. එයාට අවශ්‍ය වෙන්නේ ණයට දීලා පොලිය ගන්න විතරයි. එතකොට එයා ඉල්ලන ගාණ දීලා පොලිය අය කරගන්න. ගොඩක් ව්‍යවසායකින්ට වෙලා තියෙන්නේ මේගොල්ලොන්ගේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න. එහෙම නැත්නම් මේ බිස්නස් එක වැඩි දියුණු කර ගැනීම සඳහා බැංකුවක් වෙත එනවා වෙනුවට මේ බැංකුවක් වෙත යනකොට තියෙන ප්‍රශ්න නිසා අවිධිමත් වෙළඳපොළට යනවා. ගිහිල්ලා අර වැඩි පොලියට තව ණයක් ගන්න. ඊට පස්සේ වෙන්නේ මොකද? අර 110ට එහෙම නැත්නම් 106ට ගත්ත විධිමත් වෙළඳපොලේ ණය තමයි ඉස්සෙල්ලාම නොගෙවා හරින්නේ. අර අවිධිමත් වෙළඳපොලේ වැඩි පොලියට ගත්ත ණය තමයි යාට ගෙවන්න වෙන්නේ. මොකද අපි දන්නවා විධිමත් වෙළඳපොලේ අපේ ණය අය කර ගැනීමත් ඊටාම විධිමත් සහ බොහොම සාධාරණයි. ඒ වගේම බොහොම යුක්ති සහගතයි. නමුත් අවිධිමත් වෙළඳපොලේ ණය ගැනීමේදී ණය ගෙවීම කරගන්නෙත් යුක්ති සහගත ආකාරයට නෙවෙයි. ඒ නිසා ඔහු අනිවාර්යෙන් පෙළඹෙනෝ මේ අර වැඩි පොලියට ගත්ත ණය ගෙවන්න. එතකොට වෙන්නේ මොකද්ද? අර පුද්ගලයා ණය ගෙවීම අතහරින්නේ බැංකුවේ. එතකොට අනිවාර්යෙන්ම මාස 6කින් 7කින් ඔහු අසාදු ලේඛනයට යනවා. එහෙම නැත්නම් අපි කියන ක්‍රිබ් එකට යනවා. ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ එකට යනවා ණය නොගෙවන්නෙක් විදිහට. ඔහු පමණක් නෙමෙයි. සමහරට ඔහුට අපකාරයෝ විදිහට අත්සන් කරලා තියෙන්නේ තවත් නව ව්‍යවසායකයෝ දෙදෙනෙක්. නව ව්‍යාපාරිකයෝ දෙදෙනෙක්. අන්නේ තුන් දෙනාටම අනාගතයේදී බැංකු සහ මූල්‍ය ආයතන වලින් මේ අඩු පොලියට තියෙන මේ සහනදායි පොලියට ගන්න තියෙන ණයක් ගන්න එක වැළැක්වෙනවා. අන්න ඒ විදිහට ඇත්තටම මේ ව්‍යවසායකයෝ මම කියවනේ විශාල විදිහට හිතලා පොඩියෙන් පටන් ගන්න අපි කැමති නැහැ. අපි පටන් ගන්න යන්නේම ලොකුවට. එතකොට අර පියවරෙන් පියවර ඉහළට යනවා වෙනුවට එක්වර විශාල ආදායමක් ලබන්න අවශ්‍ය නිසා අපි කියන්නේ ඔව් ඔබ විශාල ආදායමක් ලැබිය යුතුයි. නමුත් ඒකට පියවර තියෙනවා. පියවරෙන් පියවරට ඉදිරියට යන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ අපි අර හිතනවට වඩා ඉක්මනට මේක විනාශ වෙනවා. ඒක හැබැයි මේ තත්ත්වයන් පිළිබඳ තව කියවීමක් තියෙනවා මහාචාර්යතුමනි. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් බැංකුවත් එක්ක කටයුතු කරන එක අමාරුයි. බැංකුවත් එක්ක විතරක් නෙමෙයි. රාජ්‍ය ආයතනත් එක්ක කටයුතු කරන එක අමාරුයි. දැන් අපි ව්‍යවසායයක් පටන් ගත්තොත් අපිට සිදු වෙනවනේ විවිධ රාජ්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරන්න. ඕක ලියාපදිංචි කරන තැන ඉඳන්ම මේක හරි අමාරුයි. ඒ නිසාම සමහර ව්‍යවසායකයන් පටන් අරන් ඊටාම කෙටි කාලයකින් ව්‍යවසාය අතහැරලා දානවා. ඕන එකක් වෙච්ච දෙන් කියලා. සමහර කෙනෙක් පටන් ගන්නෙම නැහැ. පටන් ගන්න කලින්ම එපා වෙනවා. දැන් මේ ප්‍රශ්නෙට අපි කොහොමද උත්තරයක් හොයාගන්නේ? ඔව් දිල්ෂාන් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් මේ අපිට තියෙනවනේ සිහින. මටත් සිහිනයක් තියෙනවා කවදා හරි දවසක ව්‍යවසායකයෙක් බැංකුවට ගියාම ඒ බැංකුවෙන් ව්‍යවසායකයාට බැංකුවෙන් ඩොකියුමන්ට්ස් ඉල්ලන්නේ නැතුව ව්‍යවසායකයාට ඒ බැංකුව කියනවා හරි මම ඔයාට මාස 6ක් ඇතුළත අපි ඔයාට උදව් කරන්නම්. මෙන්න මේ ඩොකියුමන්ට් එක සකස් කරන්න. මම ඔයාට උදව් කරන්නම් මාස 6ක් ඇතුළත ඔයාගේ බිස්නස් පර්ෆෝමන්ස් වැඩි කරන්න. මම ඔයාට උදව් කරන්නම්. ඊට පස්සේ අපි මාස 6කට පස්සේ බලමු අන්න අර ඩොකියුමන්ට්ස් ටික එකතු කරන්න. අන්න එතෙන්ට පුළුවන් නම් බැංකුවකට යන්න. ලෝක අනිත් රටවල ඒ වගේ සක්සස් බෙස්ට් ප්‍රැක්ටිසස් තියෙනවා. ඒක එතකොට ව්‍යවසායකයා හිතනවා ආරයිට් මේ බැංකුව මට ඩොකියුමන්ට්ස් රිජෙක්ට් කරන්නේ නැහැ. දැන් මට බැංකුව මගේ ගාව ඉන්නවා. බැංකු නිලධාරියා මාස 3කට ඇවිල්ලා විතර පස්සේ ඇවිල්ලා මගේ බිස්නස් එක බලනවා. බැංකු නිලධාරියා ඇවිල්ලා මට උදව් කරනවා මේ බිස්නස් එකේ ඩොකියුමන්ට්ස් හදන්න. ඒතර පොඩ්ඩක් හිතනවා මට පොඩි මෙන්ටොරින් මගේ පස්සෙන් ඇවිල්ලා මාව බලනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ව්‍යවසායකයාට හිතනවා මට යම්කිසි උදව්වක් හම්බ වෙනවා කියලා. එන්නේ එතනදී දිල්ෂාන් වෙන්නේ හැම වෙලාවකම ව්‍යවසායකත්ව කරන්නේ අර කිව්වා වගේ
අර මෙතුමා කියපු කතාව හරිම වැදගත්. අර අන්ඔෆිෂියල් එහෙම නැත්නම් ඒකට කියනවා සාමාන්‍ය ක්‍රමයට නැතුව ලෝන් ගන්න තැන් වලට මිනිස්සු යන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක් තියන්න එක්තරා බැංකුවක මම ගිහිල්ලා ඉන්නවා. බැංකුවේ නිලධාරීන් ගාවට එනවා දරුවෙක්. අවුරුදු 23ක විතර මට ලෝන් එකක් ගන්න කියලා අහන්නේ. ඔයාට ඩිග්‍රී එකක් තියනවද කියලා අහනවා. දිල්ෂාන් ওই මානසිකත්වයේ රජයේ නිලධාරීන්ට තියෙන තාක්කල් අපි කොහොමද ව්‍යවසායකත්ව කරන්නේ? ලෝකේ අනිත් රටවල් වල එයාපෝට් එකෙන් එළියට බැස්ස ගමන් කියන්නේ ගුරුවරු වෛද්‍යවරු වැදගත්. නමුත් ව්‍යවසායකත්ව කරන ඊට වැඩිය වැදගත්. මිනිස්සුන්ට දීලා තියෙන ෆීලින් එක අදහසක් අර මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් වටී කියන ඒ කාලේ කියපේ ඒ ගෞරවය තියලා දැන් ව්‍යවසායකත්ව කරන්නේ තමයි ඒ වගේ ගෞරවයක් මේ මිනිස්සුන්ට දෙන්න ඕන. වෙලා තියෙන ඒ වගේ ගෞරවයක් ඕනම තැනකට ගියම රාජ්‍ය ආයතනයකට ගියත් ඒ ගෞරවය දෙන්නේ නැහැ. බැංකුව විතරක් නෙමෙයි වෙනත් රාජ්‍ය ආයතනයකට ගියත් එහෙම අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. ඔව් දිල්ෂාන් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. බැංකුවල යම් තාක් දුරකට හොඳ සර්විස් එකක් දෙනවා. විශේෂයෙන්ම අපි හිතමු මගේ බිස්නස් එක මට රෙජිස්ටර් කරන්න. එහෙම නැත්නම් මට ඕන මට එන්වයරන්මන්ටල් ඔතොරිටි එකකින් ගන්න ඕනේ යම්කිසි ISO මොකක් ක්වොලිෆිකේෂන් දෙයක්. අවුරුදු එකමාරක් දෙකක් තිස්සේ ඉන්න වෙනවා. එක නිලධාරීන් තව තැනකට යනවා. එතනින් තවත් තැනකට යනවා. ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන ක්‍රමවේදය තමයි විශේෂයෙන්ම දැන් මමත් රාජ්‍ය නිලධාරියෙක්. අපේ විශ්වවිද්‍යාලයක මම වැඩ කරන කෙනෙක්. නමුත් මගේ හොඳම දේ තමයි මිනිස්සු හැම වෙලාවකදීම අර මේ රටේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නැහැ. මේ රටේ තියෙන අර්බුදය පිළිබඳ අවබෝධයක් නැහැ. හැම වෙලාවකම කරන්නේ අර වැඩි වැඩ මේ ලෙඩ වැඩි කියලා හිතලා තමන්ගේ සීමාව තුළ තමයි වැඩ කරන්නේ. හැබැයි අර වගේ මිනිස්සෙක් ආව මේ මිනිස්සයාට මට අර තරුණ දරුවා ඇවිල්ලා අතන බැංකුවකින් යම්කිසි ව්‍යවසායකත්ව කරන්නට උදව්වක් දෙල්ලද්දී ඉතින් ඇත්තට මේ දරුවට ඒ වගේ උත්තරයක් දුන්නම ඒක දරුවෙක්ගේ ජීවිතයක් ගැන මෙතන කතා කරන්නේ. එහෙම අවබෝධයක් හැඟීමක් කියන එක ඔය හැඟීම කියන එක දිල්ෂාන් අපිට ඉන්ජෙක්ෂන් එකක් ගන්න බෑනේ. ඒ හැඟීම කියන එක වෙන්න ඕන විශේෂයෙන් මේකෙදි මම ගොඩක් වෙලාට බලනවා මාධ්‍ය තුල භාවිතාව මාධ්‍ය තුලිනුත් මේකේ යම්කිසි වගකීමක් තියෙනවා. මොකද මම ගොඩක් වෙලාට දැකලා තියෙන සමහර YouTube නාලිකාවල කියන මාස 3කින් මම BMW එකක් ගත්තේ කියලා ව්‍යවසායකත්වයේ. අර මෙතුමා කියපු කතාව හරිම වැදගත් වෙනවා. මොකද පොඩියට පටන් ගන්න. පොඩියට පටන් අරගෙන ටිකක් කල් යන්න. දැන් අපි YouTube success stories ගත්තම මාස 7ක් 8ක් ඇතුළත සමන්ට subscribe කරලා තින්නේ 30යි 40යි. තව අවුරුද්දකින් දෙකකින් තමයි ටික වැඩි වෙන්නේ. අර short cuts වලට යන්නේ නැතුව. හැබැයි ඒකෙදි මේ විශේෂයෙන්ම හැම රාජ්‍ය ආයතනයකටම දිල්ෂාන් ලොකු දායකත්වයක් දරන්න ඕන. ඒ රාජ්‍ය ආයතන වල හැම නිලධාරියෙක්ම දැනගන්න ඕන මේ තමන්ගේ ඉස්සරහට එන්නේ වෛද්‍යවරයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඒ අයට සලකන සැලකීමම අර අහිංසක ව්‍යවසායකත්වය කරන මිනිස්සයාට සලකන්න ඕන. අපි දිල්ෂාන් අපි කියනවනේ හැම වෙලාවෙම අර කතා කරන්නේ මූල්‍ය සාක්ෂරතාවය. ගොඩක් අයට මූල්‍ය සාක්ෂරතාවයක් නැහැ දිල්ෂාන්. එතකොට මොකද කරන්නේ? මේ මිනිස්සු බලන මාස දෙකකට පස්සේ බිස්නස් එක තව ලෝන් එකක් ගන්න. එතකොට මොකද්ද මේ මූල්‍ය සාක්ෂරතාවය කියලා වුවම අපි දැන් මූල්‍ය සාක්ෂරතාවය වර්ක්ෂොප් කරනවා. අනේ අර අහිංසක මිනිස්සුන්ට මූල්‍ය සාක්ෂරතාවය කියන වචනේ ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවානේ දිල්ෂාන්. ඒක අපි ෆයිනෑන්ෂියල් ලිටරසි එහෙමම අනිත් පැත්තට හරවලා සිංහලට මූල්‍ය සාක්ෂරතාවය කියලා. හැබැයි අර ක්‍රිකට් වල කතා කරපු කඩුල්ල කියන වචනේ කොච්චර ලස්සනද ගමේ මිනිස්සුන්ට තේරෙනවනේ විකට් එක වෙනුවට. ඒ වගේ මේ අපි පාවිච්චි කරන ශබ්ද මාලාව, භාෂා වාග්මාලාවත් සාමාන්‍ය මිනිස්සුන්ට ගැළපෙන වාග්මාලාවක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි ඈත පළාතකට ගියාම ලොකු රෙස්ටෝරන්ට් එක ලක්ෂ 25ක තියෙක බිස්නස් එකක් සමහර සතියකට තියෙන රෙස්ටෝරන්ට් එක ඒ මිනිස්සුගේ ලාච්චු සල්ලි ටික තියෙන්නේ. එයා accounts තියාගන්නේ නැහැ. හැබැයි යාට අපි ගිහිල්ලා කතා කරලා what is financial literacy කියලා එහෙම කියනට වැඩි යාට තේරෙන භාෂාවක් තියෙනනේ දිල්ෂාන්. ඔය තේරෙන භාෂාවෙන් මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. මේක අනිත් ගැටලුව තමයි මම දකින්න දේ තමයි 70%ක් 80ක් ලංකාවේ ඉන්න ව්‍යවසායකයෝ පාවිච්චි කරන්නේ සිංහල දෙමළ. ඒ පාවිච්චි කරන භාෂාව අපි අවබෝධ කරගෙන මේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ ඒ භාෂාවෙන්. ඒ භාෂාව කියන එක මම මේකෙදි කියන්නේ ලෝකෙ ජය ගන්න ඉංග්‍රීසි භාෂාව අනිත් භාෂා අවශ්‍යයි. නමුත් ව්‍යවසායකත්වය කරන මිනිස්සුන්ට තියෙන භාෂාව අවශ්‍ය භාෂාව සිංහල හෝ දෙමළ නම් ඒ භාෂාවෙන් මේ මිනිස්සුන්ට උගන්වන්න ඕන. ෆෝම් එක ෆිල් කරන්න ගියාම මම දැකලා තියෙන ලොකුම දේ තමයි මේ ෆෝම්ස් ෆිල් ඉන් ඩොකියුමන්ට්ස් ෆිල් ඉන් වලට ඒක හරිම අමාරුයි. හැබැයි අර මිනිස්සයා අපි හිතාගමුකෝ ඒ ඉන්නේ වෛද්‍යවරයෙක් කියලා. අන්න ඒ ගෞරවය දීලා ෆෝම් එක ෆිල් කරන එක මට පොඩ්ඩක් බාර ගන්න පුළුවන් නම් අන්න ඒ වගේ අපි සමාජය තුළ දිල්ෂාන් ආකල්පමය වශයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. මිනිස්සු ඇටිටියුඩ් එකක් තියෙනවා. මිනිස්සු ගර මම හිතන අධ්‍යාපනයේ ක්‍රමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය සමාජය තුළ තියෙන සිස්ටම් එකක් වෙන්න පුළුවන්. මේ සිස්ටම් එකක් වෙනස් කරන්න නැතුව මොකද අපි හැමදාම අල්ලන්නේ දිල්ෂාන් පොඩි පොඩි කෑලිනේ.
නමුත් අපි ලොකු දේ අල්ලගන්න ගියාම මෙතනදී මුළු සමාජයට ජාතියකටම වගකීමක් තියෙන මේ හා සම්බන්ධව කතා කරන්න. හැබැයි දැන් ඔය සිස්ටම්ස් ඔක්කොම වෙනස් වෙනකන් කියලා අපි බලාගෙන හිටියොත් අපිනේ පරදින්නේ. අපි කොහොමද මේ සිස්ටම්ස් මෙහෙම තියෙද්දි ඒක හැදෙයි ඒක හදන්න ඕනේ එහෙම හදන්න ඕනේ කියලා යෝජනා කරන ගමන් අපේ වැඩේ කරගන්න. ඔව් ඇත්තටම දිර්ෂාන් ඒකේ ප්‍රධානම දේ තමයි අපි හැම වෙලාවකම Taman ව්‍යවසායකත්වයේ කරන්නේට සම්බන්ධ කෙනෙක් නම් විශේෂයෙන් මේකට උදව් උපකාර ලබා ගන්න පුද්ගලයෝ ඒක හා සම්බන්ධ දැනුවත් වෙන්න ඕන. ඒකම තියෙන දේ තමයි විශ්වවිද්‍යාල රජයේ ආයතන තියෙන පුළ ඒවයි ගොඩක් අය ඉන්නවා ඒවට උදව් උපකාර කරන්න කැමති. ඒ හා සම්බන්ධව කරන්න ඕන අපට වගකීමක් තියෙන හැම කෙනෙක්ටම රාජ්‍ය නිලධාරියෝ වශයෙන් සහ අනිකුත් නිලධාරීන් හැටියට මේ රටේ ඉස්සරහට යන්න නම් අපි දැන් ඩොලර් ප්‍රශ්න ගැන කතා කරනවා අපි ලොකු ගැටලු ගැන කතා කරනවා ඒ ඉස්සරහට යන්න තියෙන සොලියුෂන්ස් අපිට තියෙන දේවල් තමයි එක තමයි ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් විදේශ ඍජු ප්‍රේෂණ වැඩි කර ගන්න ඕන. ඉතින් ඒකෙදි පිටරට කෙනෙක් අපේ රටට ඉන්වෙස්ට් කරද්දී ගොඩක් කරුණු කාරණා බලනවානේ. බිස්නස් එක ලංකාවේ හොඳද බිස්නස් එක පටන් ගන්න. ලංකාවේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මේ යටිතල පාසුකම් තියනවාද? ලංකාවේ මූල්‍ය විනයක් තියනවාද? ඒවා ගොඩක් බලනවා. ඒකත් එක්කම ව්‍යවසායකත්වය කරන දියුණු කිරීම තුළ අපිට පුළුවන් ඔය වැඩේම කරන්න. අපිට රටට එන ආදායම් වැඩි කරගන්නනේ. ඒකෙදි විශේෂයෙන්ම වැදගත් වෙන එක තමයි අපේ ප්‍රයොරිටි ලිස්ට් එකක් තියෙනවානේ. ජාතිය ප්‍රයොරිටි ලිස්ට් එකක්. ඒ ජාතිය ප්‍රයොරිටි ලිස්ට් එකේදී ඔන්ටර්ප්‍රනර්ස්ලට කියන මිනිස්සයාට දෙන ප්‍රයොරිටි ලිස්ට් එක වැඩි කරන්න ඕනේ. විශේෂයෙන්ම මේකෙදි දිල්ෂාන් මට කියන්න ඕන එකක් තමයි කාන්තා ව්‍යවසායකත්ව කරන්නේ. මොකද ලෝකෙ ගොඩක් රටවල කතා කරනවා ලංකාවේ සාමාන්‍යයෙන් ශ්‍රමදායකත්වයේ කාන්තාවගේ ශ්‍රමදායකත්වයේ 30යි 35 අතර තියෙන්නේ. හැබැයි ඒක දකුණු ආසියාව රටවල් වල හරි සාමාන්‍ය දෙයක්. දැන් බංගලාදේශයේ එක තැනක ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා මහාචාර්යවරයෙක් කියනවා බංගලාදේශයේ කාන්තාවෝගේ දායකත්වය 10%කින් වැඩි කරන්න පුළුවන් නම් බංගලාදේශයේ දළදේශ නිෂ්පාදනය 1%කින් වැඩි කරන්න පුළුවන් කියලා. මේ කාන්තා ව්‍යවසායකත්ව කරන්නේ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන් නම් මේ අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක් කියලා තමයි දිර්ෂාන් මම හිතන්නේ. පහුගිය සතියේ නෙතෆෙම් අන්ලිමිටඩ් කනපිට මේ සංවාද සභාවේදීම අදහසක් මතුවුණා පාසල් මට්ටමට ව්‍යවසායකත්වයයි අපිට ගෙනියන්න බැරි. පාසල් දරුවෝ ව්‍යවසායකයන් ලෙස පුහුණු කරන්න බැරියයි. එහෙම කරන්න පුළුවන් නම් ඒ හරහත් ලොකු පෙරලියක් රට ඇතුලේ කරන්න පුළුවන්. හරියටම හරි දිර්ෂාන් ඒක හරිම වැදගත් දෙයක්. පාසල් දරුවෝ විශේෂයෙන්ම රටේ ජාතික පාසල් වෙන්න පුළුවන් අනිත් පාසල් වල තියෙන්න පුළුවන්. දරුවන්ගේ ජීවිතයේ සුන්දරම කාලේ තමයි අවුරුදු 15 ඉඳලා 24 වෙනකන් තමයි අර ක්‍රියේටිවිටි මයින්ඩ්සෙට් එක එන්නේ. නිර්මාණශීලී චින්තනය වෙන්නේ. ඒ කාලෙම තුල තමයි අපි කරන්නේ විශ්වවිද්‍යාලයට දරුවෝ වරන් අර සෙමිස්ටර් බේසිස් එකට ඉර කරලා ඒ දරුවගේ එතනින් නැති කරනවා. හැබැයි මේ ව්‍යවසායකත්ව කරන පිළිබඳ පාසල් මට්ටමේ මේ දරුවට අවබෝධයක් ලබා දීලා ඒක කරන්න පුළුවන් නම් දිල්ෂාන් ඒක තමයි මේ වෙලාවේ ජාතියකට කරන්න පුළුවන් ලොකුම කාර්යය. ඒක හරිම වැදගත් දෙයක්. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික් රෙදිපිලි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම තමන්ගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවම ලියකියවිලි. ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්. කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පහසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා. ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාතද ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. BOC Export Circle ලංකා බැංකුවෙන්. ව්‍යවසායකයන් බලගන්වන ජාතික මෙහෙයුම යටතේ අපි අද කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය නලින් අබේසේකර මහත්මයාත් ලංකා බැංකුව නියෝජනය කරමින් එහි සහකාර මහා කළමනාකාර විමර්ශන රුවන් සමරකොඩි මහත්මයාත් සමග ව්‍යවසායකයන් පටන්ගත්තු අවස්ථාවේ ඉඳන් ක්‍රමිකව දිනුම් කරුව කරා යන ගමනේදී මුණ දෙන විවිධ ප්‍රශ්න ගැනයි අපි කතා කරන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ කොහෙද? ඒ උත්තර සපයා ගැනීම සඳහා අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියලායි අපි කතා කරමින් ඉන්නේ. සහකාර මහා කළමනාකාරතුමනි දැන් මේ රාජ්‍ය ආයතනත් එක්ක හෝ වෙනත් විවිධ ආයතනත් එක්ක කටයුතු කරන්න වෙනවා ව්‍යවසායකයෙකුට ඔහුගේ ව්‍යවසායයේ විවිධ අවස්ථාවන් වලදී විවිධ කටයුතු වෙනුවෙන්. එහිම කටයුතු කරන අවස්ථාවලදී මුහුණ දෙන්න වෙන දුෂ්කරතා පිළිබඳ අපි කතා කළා. මේ දුෂ්කරතා පියවන්න නම් මගහරවන්න නම් ඒ ආයතනවල ඉන්න නිලධාරීන් ව්‍යවසායකයා කෙරෙහි ගෞරවාන්විතව බලන්න ඕනේ වටිනාකමක් ව්‍යවසායකයාට දෙන්න ඕනේ කියන යෝජනාවත් මහාචාර්යතුමාගේ පැත්තෙන් ආවා. මොකක්ද මේ පිළිබඳ ඔබතුමන්ගේ කියවීම? එක පැත්තකින් ඔබත් මේ සේවා සපයන ආයතනයක් නියෝජනය කරනවා, අනෙක් පැත්තෙන් ඔබ ළඟට එන ගනුදෙනු කරුවන් ව්‍යවසායකයන් ඔවුන් මුහුණ දීපු අත්දැකීම් ගැන ඔබත් එක්ක කතා කරනවා වෙන්න පුළුවන්. ඔබ ව්‍යවසායකයන් පිළිබඳ අත්දැකීම් බොහෝ තිබෙන කෙනෙක්. ඒ අත්දැකීම් එක්ක මේ ආයතනත් එක්ක කටයුතු කරද්දී වඩා සුමටව ඒ සේවා ලබා ගන්න ව්‍යවසායකයෙක් කොහොමද වැඩ කරන්න ඕනේ? ඇත්තටම මේ ව්‍යවසායකයන්ගේ සංවර්ධනය සඳහා එහෙම නැත්නම් ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීම සඳහා ලංකාවේ විවිධ ආයතන
රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා මේ වෙනකොට. ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතන උන්ට විවිධ මූල්‍ය ආධාර ලබා දීම සිද්ධ කරන මූල්‍ය පහසුකම් ලබා දීම සිද්ධ කරනවා. හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ විදිහට මේ අවශ්‍යතාවයන්ට සරිලන මේ රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන මේ විදිහට වැඩ කරාට මේ ව්‍යවසායකයෝ අනිත් පැත්තෙන් නගන මැසිවිල්ල අපිට අපේ කටයුත්ත කරගන්න පහසු නෑ. ඔව් එතකොට මම යම් මේ අපි එමු මේ මැද තැනකට. විශේෂයෙන්ම අපි දන්නවා මූල්‍ය ආයතන මම වැඩ කරන්නේ ලංකා බැංකුවේ. එතකොට අපිට මූල්‍ය ආයතන වලට ප්‍රමුඛතාවය දීලා මම මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නම්. අපි ව්‍යවසායකයෙක් අපි ළඟට ආවම අපි අනිවාර්යයෙන්ම ඔහුගේ අනාගතේ එහෙම නැත්නම් ව්‍යවසායකත්වයක් වර්ධනය කර ගැනීම. මොකද අපි ජාතියේ බැංකුකරුවා විදිහට අපිට තියෙන පළමු වගකීම තමයි ව්‍යවසායකත්වයට අතහිත දීම. ඒකට අපි ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ලබාගත යුතුයි. හැබැයි ඒ අවස්ථාවේදී අපි ව්‍යවසායකත්වය එහෙම නැත්නම් ව්‍යවසායකයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. අර මූලික අවස්ථාවේ ඉඳලම ඔහුට තියෙන මේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ඊගාවට ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය මූලික කොන්දේසි ටික සපුරා තිබීම, ඒ වගේ දේවල් ටිකක් කරන එක යම් ආකාරයකට උන්ට අර අපි කියන්නේ ටිකක් අර දැන් මේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ විදිහට ගත්තම සමහර අය මේක ටිකක් හිතනවා මේක බාධාවක් කියලා. එතකොට දැන් රාජ්‍ය ආයතනයකින් යම්කිසි කාර්යයක් කර ගැනීමට යනකොට අපිට තියෙන පූර්ව නිගමනයක් අපිට ටිකක් අමාරුයි රාජ්‍ය ආයතනයකින් වැඩ කරගන්න. හැබැයි දැන් ලංකාවේ දැන් රාජ්‍ය ආයතන පිළිබඳව ඔබ පහුගිය අවුරුදු 10 ගැන හිතන්න වැඩි ඈත හිතන්න නැතු. මේ ලංකාවේ ඵලදායීත්ව සම්මානයේ වැඩිපුරම ලැබිලා තියෙන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. ඒකට ලංකා බැංකුවේත් අපේ බැංකුව සහ අනිකුත් බැංකු වලටත් මේ ඵලදායීත්ව සම්මාන ලබාගෙන තියෙනවා. එතකොට ඒ අතින් මේගොල්ලෝ තමන්ගේ සේවා තත්ත්වය වර්ධනය කරගෙන තියෙනවා. හැබැයි එහෙම තියෙද්දිත් තාමත් මැසිවිල්ලක් කියනවා ව්‍යවසායකයෝ මේ තමන්ගේ වැඩේ කෙරෙන්නේ නැහැ කියලා. එතකොට තමයි මං කිව්වේ මේක මේ එක මැද තැනකට එමු. අපි හැමතිස්සෙම කාට හරි ඇඟිල්ල දික් කරලා මේ වැඩේ නොකර ඉන්න ගියොත් අපි තමයි සියලු දෙනාම රටක් විදිහට අපි ජාතියක් විදිහට සියලු දෙනාම අමාරුවේ වැටෙනවා. එතකොට අපි දැනගන්න ඕන මේ යම්කිසි ව්‍යවසායකයෙක් තමන්ගේ මේ කාර්ය සිද්ධ කර ගැනීමට රාජ්‍ය ආයතනයට යනකොට ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික ගෙනියන්න ඕන. ඒ වගේ මේ ලියාපදිංචි වීම සිදු කර ගැනීම අර අපි කියන්නේ ෂෝට් කට් තියෙනවා. ඒ කියන්නේ මේක නොකරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි එක තැනකදී තමයි මේ වැඩේ හිර වෙන්නේ. දැන් අපි ව්‍යාපාරය පටන්ගෙන යනවා. ගෙදර බිස්නස් එක කරන් යනවා. මේ ගෙදර බිස්නස් එකක් කරාට කවුරුවත් ඇවිල්ලා මේ ඔබ ලියාපදිංචි නොකරපු දෙයක් බිස්නස් එකක් කරනවා කියලා අර මාර්ග නීති කඩ කරනකොට වගේ පොලිසියෙන් දඩ ගහනවා වගේ තත්වයක් තාම එහෙම ඇති වෙන්නේ නැහෙනි හැමෝටම. යම් දේවල් වලට තියෙනවා අවශ්‍ය ප්‍රාථමික ප්‍රමිතිය නැති වුණොත් ප්‍රශ්නගත වෙන. නමුත් සියලුම නිෂ්පාදන එහෙම සියලුම ව්‍යාපාරිකයන්ට මේ තත්ත්වේ නැහැ. නිසා ඔවුන්ට ව්‍යවසායකත්වය ලියාපදිංචි කරත් නොකරත් මේ වැඩේ කරන් යන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් අපි උදාහරණයක් විදිහට කියමු අර කලින් ප්‍රශ්නේම උණපූර්ණයක් විදිහට මම කියන්නම් දැන් ඔබ ප්‍රාග්ධනය සපයා ගන්න බැංකුවකට එනවා කියලා. ඒතර බැංකුවකට ඇවිල්ලා ණයක් ඉල්ලන්නේ සමහරට ඒ පුද්ගලයා බැංකුවට ආපු පළවෙනි දවසේ තමයි මේ ණය ඉල්ලන්නේ. ඔහු ව්‍යාපාරය කරලා තියෙනවා අවුරුදු 10ක්. නමුත් අපි දැනගන්න ඕන යම්කිසි පුද්ගලයෙක් ව්‍යවසායකත්වයක් ආරම්භ කරා නම් ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරා නම් ඔබ හිතන්න අර මං කිව්වේ විශාලව හිතන්න. පොඩියෙන් පටන් ගන්න. හිතන්න මේක මහා පරිමාණයෙන් කරගෙන ගියොත් මට බැංකුවකින් ණයක් ගන්න වෙනවා. එහෙමනම් අනිවාර්යයෙන් මේ ව්‍යාපාරය ආරම්භ කරන මොහොතේම බැංකුවකට යන්න. ගිහිල්ලා බැංකුවේ ගිණුමක් විවෘත කරන්න. ඒක ජංගම ගිණුමක් වෙන්න ඕනේ. ඉතිරි කිරීමේ ගිණුමක්. එතකොට මේ පටන් ගත්ත දවසේ ඉඳලම ඔබ බැංකු ගිණුමත් සමග සම්බන්ධ වෙන්න. මාසෙකට, දවසකට, සතියකට යම් ඩිපොසිට් එකක් කරන්න, සල්ලි ගන්න. මොකද දැන් මේ ලංකාවේ තියෙන සියලුම බැංකු වලට දැන් මං හිතන්නේ 365 බැංකින් තමයි. මං ඇයි එහෙම කියන්නේ? සියලුම බැංකු ATM සහ කෑෂ් ඩිපොසිට් මැෂින්ස් වලින් වැඩ කරන්නේ. එතකොට ඔබ බැංකුව ඇතුළට යන්න ඕනේ. රෑ 12ට ඔබේ ව්‍යාපාරය වහලා යන වෙලාවටත් ගිහිල්ලා සල්ලි දාන්න පුළුවන්. රෑ 12ටත් සල්ලි ගන්න පුළුවන්. එහෙනම් අන්නේ මූලික පියවර තියන්න ඕන. එහෙම නැතුව අපි ව්‍යාපාරය අවුරුදු ගාණක් කරලා ඉවර වෙලා බැංකුව වෙත එනවා මම අවුරුදු 10ක් බිස්නස් එක කරා. මම අවුරුදු 10ක් ව්‍යාපාරයේ මේ නිෂ්පාදනය කරා. දැන් මට ණයක් දෙන්න. නමුත්
බැංකුව සමග ඔබ කවදාවත් ගනුදෙනුවක් කළා නැහැ, බැංකු ගිණුමක් නැහැ. අන්න ඒ වෙලාවේ ප්‍රශ්නය. එහෙම නැත්නම් අපි ව්‍යාපාරයේ සෑහෙන කාලයක් කරගෙන ගිහිල්ලා, කර්මාන්තයේ සෑහෙන කාලයක් ගිහිල්ලා. එතකොට කර්මාන්තයේ අර කියන කලින් කිව්වා වගේ පාරිසරික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් කර්මාන්ත ශාලාවක් ගෙදර පටන් ගත්තට පස්සේ ගෙදර ශ්‍රමය මූලික කරගත්ත යම් කර්මාන්තයක් ගෙදර ඉන්න අපි පවුලේ සමාජිකයෝ එක්ක කරගෙන පටන් ගන්න වැඩි. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට පාරිසරික ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. ඒකට ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි කිව්වේ අර ලොකුවට හිතලා පොඩියෙන් පටන් ගන්නට මේක ටික ටික ලොකු වෙනවා. එතකොට ඊගාවට යම් පුද්ගලයෙක් වැඩට ගන්නවා, මැෂිනරි එකක් ගන්නවා මේ ව්‍යාපාරය වඩාත් සාර්ථක කරගන්න. අන්නේ වෙලාවේදී ඇති වෙන ප්‍රශ්න. හැබැයි අපි අර ව්‍යාපාරයේ ලියාපදිංචි කරලා නැත්තම්, එහෙම නැත්තම් අපි මේ අවශ්‍ය මූලික කටයුතු ටික හිතලා නැත්තම්, අන්න ඒ වෙලාවේදී තමයි අපි මැෂිනරි එක ගෙදර ගෙනාවට පස්සේ ගෙනල්ලා හයි කරාට පස්සේ තමයි වටපිටාවේ මිනිස්සු කෑ ගහන්නේ. ඒකේ දුම එනවා, මේකේ සද්ද වැඩි, මේකේ අපද්‍රව්‍ය පිට වෙනවා. හැබැයි මේක ශ්‍රමය පාවිච්චි කරලා මැෂින් එකක් නැතුව වැඩ කරපු කාලේ මේ ව්‍යාපාරය ස්මූත්ලි ගියා. හැබැයි අපි අර එක්ස්පැන්ෂන් එක කරන වෙලාවේදී අපි හිතුවේ අර පරණ විදිහටම. අන්න ඒ නිසා තමයි ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකත්වය පටන් ගන්න වෙලාවෙම හිතන්න ඕන විශාල පින්තූරයක්. මේක ඊගාව ස්ටෙප් එක මොකද්ද? එතකොට අපි හිතමු වැඩට දැන් අර ගෙදර 4 දෙනා වැඩ කරගෙන ඉන්න වෙලාවේ අපිට කම්කරු නීතිය අදාළ වෙන්නේ නැහැ. නමුත් එක සේවකයෙක් ගත්ත ගමන්ම අන්න කම්කරු නීතිය අදාළ වුණා ව්‍යාපාරයට. ETF ගෙවන්න ඕන, EPF ගෙවන්න ඕන. එහෙම නැත්නම් ඒ වෙනත් අවම පඩිය තියෙනවා. ඒ කියන්නේ අවම වැටුප ඒක ගෙවන්න ඕන. අන්න එහෙම නැත්නම් අපිට කම්කරු කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රශ්නයක්. ඔබ යෝජනා කරන්නේ මේ අන්තිම තැනක ගිහින් කොහේ හරි හිර වෙනකන් ඉන්නේ නැතුව මුල ඉඳන්ම ටිකෙන් ටික මේවා ලියාගෙන යන්න, කළ යුතු තැනදී කළ යුතු දේ කරලා තියාගන්න. එතකොට ඒ තත්පරයේදී එසනින් ඒක ඕන වෙන්නේ නැති වුණාට අනාගතේ හිර නොවි වැඩේ කරගන්න ඔබට උදව්වක් වෙනවා. මේ එක එකක් කොහොමද වඩා නිවැරදිව කරගන්නේ? ව්‍යාපාරය ලියාපදිංචි කරන තැන ඉඳන් බැංකු ගිණුම හරියට පටන් ගන්නෙ කොහොමද? බැංකු ගිණුමට පටන් ගත්තට පස්සේ ගිණුම් හරියට පවත්වාගෙන යන්නේ කොහොමද? සේවක කළමනාකරණය සම්බන්ධයෙන්, මානව සම්පත කළමනාකරණය සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන්න ඕනේ කොහොමද? අපි මේ සංවාද මාලාවේ මීට පෙර වැඩසටහන්වලදී ඒ එක එකක් ගැන ඉතා දීර්ඝව සාකච්ඡා කළා. ඒ නිසා අපි ඔබට නැවත ආරාධනා කරනවා යම් තැනක් මගහැරුණා නම් ඒ සංවාදය ඔබ ඇහුවා වුණත් නැවත මතක් කර ගැනීම අවශ්‍ය නම් එන්න බැලුම්ගල YouTube channel එකට හෝ බැලුම්ගල Facebook පිටුවට අපේ පරණ සංවාද සියල්ල, පරණ වැඩසටහන් සියල්ල ඔබට මුල ඉඳන් අගට නැවත අහන්න පුළුවන්. ඇවිත් අහන්න, ඇවිත් බලන්න, බලන ගමන් තව කෙනෙක් වෙනුවෙන් ඒක ෂෙයා කරන්න, මේ දැනුම පුළුවන් තරම් බෙදා ගන්න. ඒ තමයි අපේ අරමුණ. මහාචාර්යතුමනි, මොකක්ද ඔබේ එකතු කිරීම? අපි රටක් විදිහට ව්‍යවසායකයන් හදන්න කතා කරනවා, ව්‍යවසායකයන් බලගන්වන්න කතා කරනවා, ඒ සඳහා වන දැනුම සමාජගත කරන්න ඕනෑය කියලා කතා කරනවා. අපේ තියෙන යාන්ත්‍රණයන් ටිකෙන් ටිකේ වෙනුවෙන් වෙනස් වෙමින් තියෙනවා. වෙනස ප්‍රමාණවත්ද නැත්නම් තවත් වෙනස් වෙන්න ඕන තැන් තියෙනවද? ඇත්තටම දිල්ෂන්, මම හිතන්නේ දැන් අර යමක් වෙනසක් සිදු වෙමින් පවතිනවා. මේ කරන කතා බහත් ඇත්තටම ඉතාම හොඳ වෙනසක්. ඒකත් එක්ක කරන්න තියෙන ව්‍යවසායකත්වකරණයට නැඹුරු වෙන පුද්ගලයෝ පාසල් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, කාර්මික අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන්. ඒ නැඹුරු වෙන පුද්ගලයෙකුට යම් කිසි දෙයක් පටන් ගන්න අවශ්‍ය නම් එයාට තියෙන්න ඕන අර අපි කියන හැම වෙලාවෙම උදව් කරන්න. මෙන්ටරින් කියන එකට යම් කිසි උදව්වක් කරන්න. එහෙම නැත්නම් එයාට ඒක බිස්නස් එක ඩෙවලොප් කරන්න. ඒ කියන්නේ එන්නේ ඒකෙදි වෙන්න ඕන. මම එක උදාහරණයක් කියන්නම්. වෘත්ති විශ්වවිද්‍යාලයේ මේ පසුගියදා එක සම්මන්ත්‍රණයක් අපි කියන්නේ වෙබින එකක් කරා. ඒ වෙබින එක කරපු දරුවන්ට කරේ ඔය ව්‍යවසායකත්වකරණය ගැන තමයි. ඒ දරුවන්ට වෙබින එක කරද්දී එක දරුවෙකුගේ ප්‍රශ්නයක් ආවා. මම හිතන්නේ ගාල්ල පැත්තේ දරුවෙකුගේ ප්‍රශ්නයක් ආවා. ඒ දරුවා ප්‍රශ්නයක් ඇහුවා. එයාගේ බිස්නස් එකට එක අමුද්‍රව්‍යයක් නැහැ. මම මේ අවස්ථාවෙම කිව්වා ඕගොල්ලන්ගේ මෙතන ඉන්න 146 දෙනෙක්. ඒ 146 දෙනා එකතු වෙලා WhatsApp group එකක් හදාගන්න. WhatsApp group එක ඒ වෙලාවෙම අපේ උදව්වක් ඇතුව ඒගොල්ලන් හැදුවා. එක දරුවෙක් කිව්වා අර අමුද්‍රව්‍ය තියෙන තව එක්කෙනෙක් මං ගාව තියෙනවා. දැන් එක එක්කෙනාට උදව් කරගන්න පුළුවන් දිල්ෂාන්. සමහර වෙලාවට ව්‍යවසායකත්වකරණයේ තියෙන කමියුනිටි එකක් අපි හදාගත්තම ඒ කමියුනිටි එක ඒ පිරිසට එක එක්කෙනාට උදව් කරගන්න පුළුවන්. එහෙම නැතුව මෙතන වෙන්නේ අර පොල් රොටි උරුමසුයි එක්කෙනෙක් හදද්දී තව එක්කෙනෙක් පොල් රොටි උරුමසුයි හදනවා, තවත් කෙනෙක් හදනවා. ඒ අපේ රටේ තියෙන අර කඩලකාරගේ කතාව කියලා කියන්නේ දිල්ෂාන්. කඩලකාරයෙක් කඩල මිකුරන ගත්තා, තවත් එක්කෙනෙක් එතෙන්ට දානවා. ඒ වැඩේ ඒ කතාව මෙතනදී ඇත්තටම හොඳම මතක තියාගන්න ඕන කතාව ව්‍යවසායකත්වකරණයේදී
අලුත් දෙයක් කරනවා මිසක් අනිත් පුද්ගලයාගේ කඩල විකුණනවා නම් තව කෙනෙක් අනිත් එක්කෙනාට ඊට එයත් එක්ක සම්බන්ධ ප්‍රොඩක්ට් එකක් විකුණනවා මිසක් අරකම කරනවායි කියන මානසිකත්වයට ගියොත් ජාතියක් ඇටියට දිල්ෂාන් අපි ලොකු අවාසනාවන්තයක් තව පැරණ උදාහරණයක් තියෙනවානේ. ඔබට රත්තරන් බඩු විකුණන්න ඕන නම් හොඳම තැන හෙට්ටි වීදිය. හෙට්ටි වීදිය ස්වර්ණාභරණ අලවිසල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා හුදකලාව ඇවිල්ලා කොල්ලු පිටියේ ස්වර්ණාභරණ අලවිසරක් අරිනවට වඩා හොඳයි හෙට්ටි වීදිය ගිහින් ස්වර්ණාභරණ අලවිසරක් අරින එක. එහෙම පරණ කියමනක් තියෙනවා. ඒක තියෙනවා. හෙට්ටි වීදියට ගිහිල්ලා ඒ වැඩේ තියෙනවා. මොකද මෙතන වෙලා තියෙන දේ තමයි දැන් මේ එකම ප්‍රොඩක්ට් එක තව කෙනෙක් මේවා කරද්දී යාට තියෙන දක්ෂතාවය. එයාට තින් හෙට්ටි විදිය හැම එක්කෙනාගේ එහා සම්බන්ධව දක්ෂතාවයත් එක්ක තමයි ඒගොල්ලන් කටයුතු කරන්නේ. අපි සමහරලාට අපි මේ රටේ කතා කරනවානේ එක්තරා සමහර කුල තියෙනවා ඒ කුලේ ඒ දක්ෂකම තියෙන සබ්ජෙක්ට් එක විතරයි. ඊට දැන් මේකෙදි වෙන්නේ අරයා බිස්නස් එක කරද්දී මෙයාට මේ සල්ලි ටික හම්බෙද්දී හිතනවා මේක මාර හොඳයි මමත් කරන්න ඕන කියලා. ඒ මමත් කරන්න ඕන කියන්නේ සල්ලි හම්බෙන එකට වැඩිය අර අපි කළමනාකරණයේදී කියන්නේ දිල්ෂාන් ශක්තියින් අපි කියන්නේ ෂොට් ඇනලිසිස් එක තමගේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන ඒහා සම්බන්ධව කටයුතු කළා. ඇත්තටම වෙන්න ඕන ව්‍යවසායකත්ව කරන්නේදී අපි හදා ගන්න ඕන අපි කට්ටිය එකතු වෙලා කමියුනිටි එක. ඒ කමියුනිටි එකේ දැන් මම කිව්වා වගේ තව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා තව කෙනෙක් උදව් කරනවා. ඊට පස්සේ දැන් මම හිතනවා මගේ ඕකිඩ් වගාවක් තියෙනවා නම් එහෙම නැත්නම් මම නුවරඑළිය මොන හරි මල් ටිකක් ගේනවා නම් ඒ මම නුවරඑළිය දැන් මල් ටික ගේන ක්‍රමවේදයට අර අපි කියන සප්ලයි චේන් එක ගැන කතා කරන ඒවට උදව් කරන කවුරු හරි ඉන්නවද? අන්න ඒ වගේ අර අපි අතර තියෙනවා සම්බන්ධීකරණය කියන එක හරි වැදගත්. ඒකෙදි මම හැම වෙලාවෙම හිතන්නේ මේක ඊටාම හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව තුළදී මේ විශේෂයෙන්ම මේ මාධ්‍යමකින් මේ කරන දේ වීඩියෝස් ටික බලන්න ඕන. මොකද අවුරුදු 25කට 30කට කලින් මේවා ගැන කියවන්න මිනිස්සුන්ට තිබ්බ පොතක් විතරනේ. දැන් මිනිස්සුන්ට YouTube එක තියෙනවා, වීඩියෝ තියෙනවා, Facebook එකේ තමයි තියෙනවා. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සමවෙන්න බාධා කරාට අපි තාම ආඩම්බරයෙන් සහ සතුටින් කියන කාරණාවක් තමයි අපේ මේ සංවාද මාලාව නැත්නම් FM රේඩියෝව සහ ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා කරන මේ සංවාද මාලාව ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් අපි හොඳින්ම දන්නවා සමහර විශ්වවිද්‍යාලවල දැන් ආචාර්යවරුන් විසින් ඔවුන්ගේ ශිෂ්‍යයන්ට නිර්දේශ කරන මේ නිර්දේශ ග්‍රන්ථයක් වෙලා තියෙනවා. මේ වැඩසටහන අහන්න මග යනවා නම් YouTube එකේ බලන්න කියන එක. ඒ ප්‍රයෝජනය දැන් ඔබට ගන්න පුළුවන්. ඒ වේදිකාව අපි හදලා තියෙනවා. ඒක ඇත්තටම හරිම වැදගත්. මොකද මේ වෙලාවේ රටේ ආර්ථිකයත් එක්ක අපි මේ කතා කරන අර්බුදයට ගොඩේන එකම තියෙන සොලියුෂන් එක ඒක නම් උත්තරේ ඒක නම් ඒ උත්තරේට අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය දැනුම. මොකද ඉස්සර අපි කිව්වේ පොත් ටිකක් ගොඩ ගහගන්න එක විතරයි. දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඒකෙන් යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ දැනුම අනිත් එක්කෙනෙකුට දැනුම සමාජගත කරනවා කියන්නේ දිල්ෂාන් පින්කමක්නේ. ඒක අනිත් අයටත් කරන්න ඕනේ. දැන් මම යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් ඒක අනිත් අයකට කරන්න ඕනේ. ඒකම අනිත් රටවල් වල තියෙන බෙස්ට් ප්‍රැක්ටිසස් කියනවා අපි කියවන්න ඕන. ඒක කියවද්දී ඒ කියවීම තුළදී හැම වෙලාවකදී වෙන්න ඕන අපි හරි පොසිටිව් වෙන්න ඕන. ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නත් එක්ක ඉස්සරහට ගියාම දැන් එක උදාහරණයක් තියෙනවා අර චරක කියලා සහෝදරයෙක් ඉන්නවා. ඒ සහෝදරයාගේ තියෙනවා පන්නල යා කරන වෝටර් ගාඩන්ස් කියලා. ඒ වෝටර් ගාඩන්ස් කියන එක චරකගේ වෝටර් ගාඩන්ස් කියන එක ගැන බැලුවම එයාගේ තියෙන කන්සෙප්ට් එක තමයි මම එයාගෙන් ඇහුවා ඇයි ඒක කරේ. පොඩි කාලේ එයාට හිතුණලු දැන් සාමාන්‍යයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කේ එක කාලයකට වියලි කාලයක් එනවනේ. එතකොට මාළු මැරෙනවා පොඩි මාළු. ඉතින් මට හරි දුකක් හිතුණා. ඉතින් මම කරේ අර වෝටර් ගාඩන් සිස්ටම් එකකට කළා. එයා කිව්ව කතාව. වෝටර් ගාඩන් සිස්ටම් එකක් කළා. දැන් ඒකේ පොඩ මොකද කොනේ ඒක ඩෙවලොප් කරා. හරිම සුන්දරයිනේ පරිසරයට ආදරය කරන කතාවක් නේද තියෙන්නේ. ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා මේ රටට හරියට හැම වෙලාවෙම රටේ සම්පත් එක්ක රටේ ස්වභාව සෞන්දර්යයත් එක්ක ආදරය කරලා ඒකත් එක්ක අනුගත වෙච්ච ව්‍යවසායකයෝ ඉන්නවා. ඉතින් ඒවා සම්බන්ධ තවදුරටත් කියවුවොත් එහා සම්බන්ධ හොඳ කියවීමක් කරොත් මම හිතන්නේ ඊටාම හොඳ අනාගතයකට අපේ රටක් හැටියට යන්න පුළුවන්. අත්හැරලා දානවා කියන්නේ ජීවිතේ හරිම සුන්දර දෙයක්. ඒ අත්හැරලා දැමීමම කියන්නේ අපි කියනවානේ අත්හරින්න කියලා. හැබැයි මනසින් භෞතිකව අත්හරින්න පුළුවන්. මනසින් අත්හරින්න එපා ව්‍යවසායකත්ව කරන එක. භෞතිකව අත්හරින්න පුළුවන්. ඊට පස්සේ මම කිව්ව එක දොරක් වැහුනම තව දොරක් හැරෙනවා. ඒක හරි. ව්‍යවසායකයෙක් කියන ජවයේ තියෙන පුද්ගලයාට හැම වෙලාවෙම නිර්මාණශීලී නම් කිසිම වෙලාවක අපේ ජීවිතය තුළ අනිත් පැත්තට හැරීමක් නැහැ. ඉස්සරහට ගමනක්ම තමයි තියෙන්නේ. දැන් එලොන් මස්ක් ගැන හොඳම උදාහරණයක් මම හිතන්නේ හොඳම ව්‍යවසායකයා වුණා 2021 සම්මානයක් ලැබුණා. දැන් කොච්චර ප්‍රොඩක්ට්ස් එයාගේ ෆේල් වුණාද? එලොන් මස්ක්ගේ කොච්චර ප්‍රොඩක්ට්ස් ෆේල් වුණාද? හැබැයි එයා තාම ඉස්සරහට ඇවිල්ලා හොඳ ව්‍යවසායකයා වුණා. ඒ වගේ අයගේ ස්ටෝරිස් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කතන්දර අපිට කියවුවම ජීවිතයේ මේ අපිට මේ තියෙන අර්බුද මොනවාද කියලා හිතෙනවා. తాවකාලික ප්‍රශ්න තියෙන්නේ. දිගුකාලීනව අපිට පුළුවන් ජය ගන්න. ඒක තමයි හැම වෙලාවෙම මම විශ්වාස කරන්නේ. සහකාර මහා කළමනාකාරතුමන්ටත් මම අවස්ථාව දෙනවා. ඔබතුමන්ගේ අර කලින් කියාගෙන ආපු උත්තරේ මම එක තැනකදී බාධා කළා. මේ අපි කොහොමද සේවා ආයතනයකින් වඩා සුමටව අපේ සේවාව
සපයා ගන්න. ඔබතුමා එතනදී යෝජනා කළා හිර වෙන තන වෙනකන් ඉන්නේ නැතුව මුල ඉඳන්ම ටිකෙන් ටික හදාගෙන යන්න කියලා. කොහොමද මේ වැඩේ අපි ඉස්සරහට කරන්නේ? දැන් විශේෂයෙන්ම මම ඒ වෙලාවේදී කියන්න ගත්තේ දැන් විශේෂයෙන්ම බැංකුවකින් එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකින් සම්බන්ධතාවයක් පවත්වාගෙන කොහොමද ව්‍යවසායකයෙක් ඉදිරියට යන්නේ කියලා. එතකොට දැන් අපි අර බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක පටන් ගන්න තැනේදී කිව්වා ඒක කරන්න ඕන වෙලාවේදී කරන්න ඕන. දැන් අපිට ඒක නොකර ඉන්න පුළුවන් ෂෝට් කට් එකක් තියෙනවා. ඒ වගේම අපිට පාරිසරික සහතිකයක් ලබා ගන්න එන්වයරන්මන්ටල් ඔතොරිටි එකෙන් සහතිකයක් ගන්න අවශ්‍ය වෙන අවස්ථාවේදී ඒක නොගෙන ඉන්න පුළුවන්. හැබැයි එකෙන් එන ගැටලුව ව්‍යාපාරයේ බංකොලොත් වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ නැත්තටම නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර කම්කරු නීති සම්බන්ධයෙන් වෙන එකක් අපි නොකර හැරීම අපේ ව්‍යාපාරයේ විනාශ වීමට හේතුවක් වෙනවා. හැබැයි දැන් මේ වගේම තමයි මේ මූල්‍ය ආයතන සමග සම්බන්ධ වීමේදී මම කියන්නේ ගොඩාක් ව්‍යවසායකයෝ ලංකාවේ ව්‍යවසායකයෝ පටන් ගැනීම එහෙම නැත්නම් ව්‍යවසායකයෝ තමන්ගේ නිෂ්පාදන එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර පටන් ගැනීම කරනවා. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි මේ පටන් ගත්ත ව්‍යාපාර පවත්වාගෙන යෑම. එහෙම නැත්නම් වර්ධනය කිරීම තමයි නැත්තේ. ඔබ බැලුවොත් වාර්ෂිකව විශාල ව්‍යවසායකයෝ පිරිසක් නව නිෂ්පාදන, නව සේවායතන, නව යම් කර්මාන්ත ශාලා පටන් ගන්නවා. හැබැයි මේවා කොච්චර කාලයක් ඇදගෙන යනවද? COVID-19 නිසා ගෙදර හිටපු කාලෙදි පටන් ගත්ත ව්‍යවසාය ගන්න ඉතාම වැඩි. හැබැයි දැන් ඒවයින් කීයක් ඉතුරුද කියන ප්‍රශ්නේ තියෙනවා. හරි. අන්න හරි. එතකොට අපි ඕකට තියෙනවා ප්‍රධාන වශයෙන්ම හිතන්න පැති තුනක්. එකක් තමයි මේකේ අපේ ගනුදෙනු කරු පිළිබඳව අපේ හිතන ආකාරය. මම මුලින්ම කිව්වනේ ගනුදෙනු කරුට පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන. එහෙනම් ඒ පොරොන්දුව කියන්නේ අපි මගෙන් අයින් වෙන එක නෙවෙයි. ඔහුට අකණ්ඩව මේ සේවය සපයන්න ඕන. ඊගාවට Tamanට ඉස්සරහට වෙන ප්‍රශ්න ටික පුරෝකථනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒකට මහ විශාල දැනුමක් අවශ්‍ය වෙන්නේ අපිට ඒ අදාළ නිෂ්පාදනයට සම්බන්ධව මොනවද තියෙන වටපිටාවේ බාහිර දේවල් ටික. මේකේ කවුද සැපයුම් කරුවා? මේ කොහොමද මේ අමුද්‍රව්‍ය ටික අපි ගන්නෙ? අමුද්‍රව්‍ය ටික අකණ්ඩව සපයා ගන්න මං කළ යුත්තේ මොකද්ද? ඊගාවට මගේ මේ භාණ්ඩය වෙළඳපොළට ගියාට පස්සේ කවුද මගේ ගැනුම් කරුවා? ඔහුගේ අකණ්ඩව ඔහු සමග සම්බන්ධතාවය පවත්වාගෙන යන්න මගේ තියෙන ප්‍රධාන සාධකය මොකද්ද? මගේ තරංකරුවාට වඩා මගේ තියෙන key success factor එක කියලා අපි කියන්නේ. ඒ කියන්නේ තරංගකාරී ආයතනයේ භාණ්ඩය නොවි මගේ භාණ්ඩයට ඇද ගැනීමට මොකද්ද තියෙන මගේ තියෙන පොරොන්දු? මොකද්ද ඒ තියෙන රහස? අන්න ඒක හිතේ තියාගෙන නිෂ්පාදනය කරන්න ඕන. අනිත් පැත්ත තමයි මූල්‍ය ආයතන සමග තියෙන සම්බන්ධතාවය. මොකද අද රටේ ව්‍යවසායකයෝ විදිහට ව්‍යාපාරිකයෝ විදිහට නැගී සිටින බහුතරයක් තමන්ගේ ප්‍රාග්ධනය නෙමෙයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. මූල්‍ය ආයතන සහ බැංකු මගින් ලබා දෙන ප්‍රාග්ධනය. එහෙමනම් කොහොමද මේ සම්බන්ධතාවය තියාගන්නේ? ඒක තමයි මූලික වශයෙන් අපි හිතන්න ඕන. දැන් අපි දන්නවා ඕනෑම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් ව්‍යවසායකයෙක් ව්‍යවසායකත්වයක් මේ එක දිගට නැගීගෙන යන ගමනක් නෑ. ඕනෑම එකක කඳු තියනකොට බෑවුම් තියෙනවා. ඒකනේ අපි කියන්නේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. හැබැයි පල්ලමක් තිබ්බොත් ආයි කන්දක් තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන යම් අවස්ථාවක ඔබ බැංකුවක් සමග ගනුදෙනු කළා. අපි හිතමු ණයක් ලබා ගත්තා. අර 105 පොලියට ණයක් ලබා ගත්තා. ලක්ෂ 10ක් ගත්තා. දැන් ඔබේ මේ ණය ගන්න වෙලාවේදී ඔබ හිතුවේ මේක අවුරුදු 3කින් ගෙවන්න පුළුවන්. ඒකට හරියන බිස්නස් එක තිබ්බ වටපිටාව තිබ්බ තරංකාරීත්වය ගැන අපි හිතුවේ අවුරුදු 3න් ගෙවන්න. හැබැයි අපිට මේක මාස 6ක් 8ක් ගෙවාගෙන යනකොට අපිට බැරි වෙනව ගෙවන්න. අන්න අපිට අමාරුයි වැටෙනවා. අන්න ඒ වෙලාවේ තමයි අපි නිවැරදිව කටයුතු කරන්න ඕනේ. මොකද බැංකුවක් සමග ඔබ කටයුතු කරනවා නම් මේ විශ්වාසය තමයි පළවෙනි එක. එතකොට ඔබ කෙලින්ම යන්න බැංකුව වෙත ගිහිල්ලා කියන්න මගේ ප්‍රශ්නේ. ඔබ දන්නවා 2020 මාර්තු ඉඳලා කොවිඩ් වසංගතේ ලංකාවට ආපු දවස් ඉඳලා අපේ බැංකුව විතරක් නෙවෙයි ලංකා බැංකුව විතරක් නෙවෙයි සියලුම මූල්‍ය ආයතන මේ කොවිඩ් වසංගතයෙන් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීපු ව්‍යාපාරිකයන්ට විශාල ණය සහනයක් ලබා දීලා තියෙනවා. සමහර ව්‍යාපාර සඳහා මේ 2020 මාර්තු ඉඳලා අද වෙනකන් පොලිය පමණයි ගන්නෙ. ඒ බිස්නස් එකේ ණය කැපිටල් එක කීයක්වත් අය කළා නැහැ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට විශාල සහනයක් ලබා දීලා තියෙනවා. මොකද 2020 මාර්තු ඉඳලා සංචාරකයෝ මේ ගිය මාසේ තමයි නොවැම්බර් මාසේ තමයි යම් ආකාරයකට ලංකාවට ආවේ. ඉතින් ඒ වගේ විශාල සහන දෙනවා. හැබැයි සහන ලබා ගැනීම කරන්න ඕන ව්‍යවසායකයා.
එහෙම නැත්නම් ව්‍යාපාරිකයා. ඔබ ගිහිල්ලා බැංකුවට මූල්‍ය ආයතනයට ඔබේ ප්‍රශ්නේ කියන්න. කියලා ඔහු සමග එකතු වෙන්න. එකතු වෙලා මේ උත්තරයක් හොයන්න. මට මාස 3ක් ගෙවන්න බෑ. හැබැයි 4 වෙනි මාසේ මං ගෙවන්න. නැත්නම් මං අවුරුදු 3කට ගත්ත ණය මට දැන් අවුරුදු 3න් ගෙවන්න බෑ. මගේ වාරිකේ වැඩි. මට ගෙවන්න පුළුවන් ඔයින් භාගයයි. එතකොට සමහරට බැංකුව ඔබට අවුරුදු 5කට මේ ණය හදලා දෙයි. අන්න ඒකයි මං කියන්නේ අපි ගනුදෙනු කරු විදිහට අපේ පැත්තෙන් ව්‍යවසායකයා තමන්ගේ ගනුදෙනු කරුට යම් ප්‍රොමිස් එකක් දෙනකොට ඒ වගේම මේ ව්‍යවසායකයාගේ සැපයුම් කරුවෙක් තමයි බැංකුව. ඒ කියන්නේ මූල්‍ය සැපයුම් කරුවෙක්. එතකොට ඔහුගේ අමුද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ඒ වගේ සියලුම ආයතන සමග හොඳ සම්බන්ධතාවයක් තියාගන්න. මම වෙලාව සීමිත හින්දා මේ ප්‍රශ්නේ අහන්නේ තාම කෙටි උත්තරයක් මට දෙන්න. එහෙම අමාරුවේ වැටිච්ච ගනුදෙනු කරුවෙක් ලංකා බැංකුවට ආවොත් ලංකා බැංකුව ලෑස්තිද උදව් කරන්න? මම එහෙම අහන්නම හේතුව එහෙම අමාරුවේ වැටිච්ච ගොඩක් ව්‍යවසායකයන් ඉන්නවා. හැබැයි බයයි බැංකුවට යන්න. ගෙවන්න නැත්තේ ඇයි කියලා තමයි අහන්නේ. කොහොම හරි ගෙවන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා බැංකුවට මොකක් හරි බොරුවක් කියලා ගොඩින් බේර ගන්න තමයි හදන්නේ. සමහර විට අපි අර කලින් කතා කරා අවිධිමත් මූල්‍ය වෙළඳපොළ. ඒ අවිධිමත් මූල්‍ය වෙළඳපොළෙන් හරි කීයක් හරි ආයිත් ණයට අරගෙන බැංකුවේ ණය ගෙවන්න තමයි හදන්නේ. එහෙම නොකර බැංකුවට එන්න බැංකුවට ආවොත් ඔබට යම් සහන ක්‍රමයක් හදලා දෙන්න ලෑස්ති කියන විශ්වසනීය පොරොන්දුව ලංකා බැංකුව දෙනවද? ඔව් අනිවාර්යයෙන්ම දෙනවා. හැබැයි ඒක මතක තියාගන්න ඕන ව්‍යවසායකයා ව්‍යාපාරිකයා තමාගේ ප්‍රශ්නේ ඇතිවිච්ච මොහොතේම එන්න ඕන. දැන් ගොඩක් වෙලාවට මේ ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ බැංකුවට එන්නේ බැංකුවේ ණය නොගෙවන්න අතෑරලා වාරික 3ක් ගිහිල්ලා ඔහු අසාදු ලේඛන ගත වෙලා සමත මණ්ඩල ගිහිල්ලා එහෙම නැත්නම් නීත්‍යානුකූලව කටයුතු කරන්න අධිකරණයට යනකොට තමයි එන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ අශ්වයා පැන ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. ඔබට ප්‍රශ්නේ ඇතිවිච්ච මොහොතේම එන්න ඔබේ කළමනාකරු හමුවන්න ඇවිල්ලා මෙන්න මගේ ප්‍රශ්නේ. හැබැයි විසඳුමත් එක්ක එන්න ඕන. මට ගෙවන්න බෑ නෙවෙයි උත්තරේ. එයා කියන්න ඕන මම ගත්තේ අවුරුදු 3කට. මට අවුරුදු 3ෙන් ගෙවන්න බෑ. නමුත් 5ෙන් මං ගෙවන්න. නැත්තම් මට මේ මාස 3 තමයි ප්‍රශ්නේ. මම ලබන අවුරුද්දේ මාර්තු වලින් ගෙවන්න පටන් ගන්න. ජනවාරි පෙබරවාරි තමයි ප්‍රශ්නේ. අන්න ඒ වගේ පැහැදිලි ප්‍රශ්නයක් අරන් ආවොත් ඔබට ලංකා බැංකුව අනිවාර්යෙන් උදව් කරනවා. මම මහාචාර්යතුමාට අන්තිම විනාඩි 2 දෙනවා. මොකක්ද ඔබතුමාගේ සංක්ෂිප්තය? මොකක්ද ඔබතුමාගේ පණිවිඩය? ඇත්තටම දෙන්න තියෙන පණිවිඩය තමයි මේ වේලාවේ මේක අර්බුදයක්. නමුත් හිරෝෂිමා නාගසාකි ජපානයේ ඒක අපි ඒ අර්බුදය තුල ඒ මිනිස්සු නැගී සිටපු ආකාරය හරිම සුන්දරයි. ඒ වගේම මේ රට තුලත් මේ අර්බුදය තුලදී අපි ජාතිය කැඩෙට එකතු වෙලා නැගී සිටින්න පුළුවන්. විශේෂයෙන් මේකෙදි ව්‍යවසායකත්වයේ කියන ව්‍යවසායකත්වකරණය කරන්න යන පුද්ගලයෝ සහ ව්‍යවසායකත්වකරණය නැඹුරු වෙලා තියෙන සියලු පුද්ගලයන්ට අපි අර සාමාන්‍ය පුද්ගලයන්ට තියෙන ගරු කිරීම මේ මිනිසුන්ට දීලා ඒ මිනිසුන්ට යම් කිසි දුරකට ඒ වැඩ කරගෙන යන්න තියෙන සහයෝගය හැම යාන්ත්‍රණයක්ම රාජ්‍ය අංශය වෙන්න පුළුවන් පෞද්ගලික අංශය වෙන්න පුළුවන් ඒ සහයෝගය ලබා දීම තුළින් මේ ජාතිය ප්‍රගමණයට ජාතිය ඉස්සරහට ඇදගෙන යන ගමනේදී අර මම ඉස්සෙල්ලා වගේ අර අපි කියනනේ මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් වටී කියන කතාවම අපිට පුළුවන් ඒ ගොවියට ඒ ගරු කිරීම එහෙම දෙන ගමන් ව්‍යවසායකත්වයේ කරන සාමාන්‍ය මිනිස්සයා තමයි මේ රටේ ඉස්සර ජාතියේ සංවර්ධනයේ වර්ධනයට වැදගත් වෙන්නේ කියන ඒ ගරු කිරීම ඒ තැන පුද්ගලයන්ව තියන්න ජාතිය කැරේ අපිට පුළුවන් නම් අපිට ඊටාම සුන්දර 2022ක් කරා යන්න පුළුවන්. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය නලින් නබේසේකර මහත්මයාටත් ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර විමර්ශන රුවන් සමරක්කොඩි මහත්මයාටත් අපි නැවත බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද නැතිෆිල්ම් අන්ලිමිටඩ් කනපිට මේ සංවාදය සඵල කරන්න අපිත් එක්ක එකතු වුණාට තවත් දවසක හමුවන බලාපොරොත්තු වෙමින් මේ නතර වෙන්නේ. ඔබට සුබ රාත්‍රියක්. මේ නිමල් එළවලු සහ පළතුරු ව්‍යාපාරිකයෙක්. ශානිකා බතික් රෙදිපිලි ව්‍යාපාරිකාවක්. මහේන්ද්‍ර කුළුබඩු අපනයන ව්‍යාපාරයක් කරනවා. මේ තුන් දෙනාම තමන්ගේ ව්‍යාපාර ලෝකයට ගෙනියන්න විශ්වාස කරේ එකම තැනක්. ඒ ලංකා බැංකුව. අවම ලියකියවිලි, ජාත්‍යන්තර ගෙවීම් පිළිබඳ විශේෂඥ උපදෙස්, කාර්යක්ෂම සහ කඩිනම් බැංකු පහසුකම් සමගින් අපනයන වෙළඳපොළ සම්බන්ධීකරණ සේවා, ආකර්ශනීය පොලි සහ විනිමය අනුපාදත ඇතුළුව සියලුම මූල්‍ය සහ මූල්‍ය නොවන අපනයන සේවා දැන් එකම වහලක් යට. BOC Export Circle ලංකා බැංකුවෙන්.